ආයිබෝන් දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණිය 8 වන ඒකකයත් එක්කයි දුවේ පුතේ ඔබ එකතු වෙලා ඉන්නේ. මේ වෙනකොට දරුවනේ අපි 12 වෙනි ශ්‍රේණිය 8 වන ඒකකයේ කොටස් 3ක් කතා කරලා අවසන් දුවේ පුතේ. අපි අද දුවල පුතාලත් එක්ක එකතු වෙන්නේ. අවසන් කොටස එහෙම නැත්නම් 4 වෙනි කොටස එකයි දුවේ පුතේ සම්බන්ධ වෙලා තියෙන්නේ දුවේ පුතේ. අපි බලමු උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 8 වන පාඩම දරුවනේ අපි දන්නවා මේ වෙනකොට අපි සාර්ථකව කොටස් 3ක් සාකච්ඡා කළා අවසන් දුවේ පුතේ. විශේෂයෙන්ම උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම යොදා ගනිමින් සත්ව නිෂ්පාදනයේ නියැලීම. හොඳයි දුවේ පුතේ, මේ වෙනකොට අපිට ඉතිරි වෙලා තියෙන තවත් එක් සත්ව නිෂ්පාදනයක් සම්බන්ධයෙන් පමණයි කතා කරන්න දුවේ පුතේ. ඔයගොල්ලෝ දන්නවා දැනට මම මොකක්ද මේ සත්ව නිෂ්පාදනය කියලා දුවේ පුතේ? අඩුම මිලකට ලබා ගන්න පුළුවන් වඩාත්ම හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් පුතේ. කවුද පුතේ? බිත්තර. මේ දරුවනේ බිත්තර කියන්නේ දුවේ පුතේ අපි දන්නවා ඉතාමත් අඩු මිලකට අපිට ලබා ගන්න පුළුවන් වඩාත් ගුණදායී පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් බහුල ප්‍රෝටීන් ප්‍රභවයක් විදිහට දුවේ පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ, විශේෂයෙන්ම අපි දන්නවා බිත්තර වගේ දේවල් ගත්තාම දුවේ පුතේ කල් තියා ගන්න බෑ එච්චර. දැන් ගෙදරකට අපි බිත්තර 10ක් ගෙනාවොත් දුවේ පුතේ බිත්තර වගේ දේවල් හොදලා තියන්නේ නැහෙනේ පුතේ. අපි බිත්තර හොදන්නේ පාවිච්චි කරන්න ගන්නකොට එක්ක ඔම්ලට් එකක් දාගන්න, බුල්සයි එකක් දාගන්න, නැත්තම් බිත්තරයක් තම්ම ගන්න යනකොට, නැත්තම් බිත්තර කෝපි එකක් හදා ගන්න යනකොට නේද? අපි එතකොට තමයි මේ බිත්තර හොදගන්නේ. බිත්තර හොදනකොට පුතේ හොඳට සබන් ගාලා හොදන්න ඕනේ. මොකද මේ බිත්තර වල තියෙනවා අපද්‍රව්‍ය. ඒවා ඊටාම විෂ සහිත වෙන්න පුළුවන් පුතේ. සමහරට මේ දේවල් මාරාන්තික වෙන්න උනත් පුළුවන්. මේ අපද්‍රව්‍ය විෂ සහිත අපද්‍රව්‍ය තියෙනවා පුතේ. මේවා බිත්තර හොඳට හොදන්න ඕනේ. බිත්තරේ පොඩි කරගන්න නැතුව බිත්තරේ හොඳට ගලා යන වතුරට අල්ලලා දුවේ පුතේ හොඳට හොදන්න ඕනේ. සබන් දාලා හොඳට සෝද ගන්න ඕනේ. මොකද මේවා බත් එකට දාලා තම්බනවා සමහර අවස්ථාවල. එතකොට මේ බිත්තර කඩනකොට ඒ අපද්‍රව්‍ය තිබ්බොත් ඒවා එකටත් එකතු වෙන්න පුළුවන් පුතේ. ඒ නිසා විශේෂයෙන්ම අපි ආහාර පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ දුවේ පුතේ. ආහාර ගැන විශේෂයෙන්ම ආහාර තෝරගත්තී. අපි බිත්තර තෝරගන්නකොට දුවේ පුතේ කොහොමද අපි ගුණාත්මක බිත්තර තෝරගන්නේ? කොහොමද අපි බිත්තර ගුණාත්මකයි කියලා අඳුරගන්නේ නේද පුතේ? ඉතින් ඒවා ගැන අපි කතා කරනවා. විශේෂයෙන්ම මෙතනදී අනිවාර්යයෙන්ම කියන්න තියෙන කාරණාවක් තමයි පුතේ ඊටාම අඩු මිලකට අපිට ලබා ගන්න තියෙන වඩාත්ම හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් තමයි දුවේ පුතේ බිත්තර කියන්නේ. අපි දන්නවා බිත්තර ගොඩක් කල් තියාගන්න බෑ. ගෙදරට ගෙනාවොත් අපි එක එක්කෙනා ගෙදර ඉන්න සමාජිකයෝ ඕනේ වෙලාවට ඔම්ලට් එකක් දා ගන්නවා, බිත්තරයක් තම්බ ගන්නවා නේද? බුල්සයි එකක් දා ගන්නවා. තනි පැත්ත දෙපැත්ත දාලා හදා ගන්නවා නේද? ඉතින් දුවේ පුතේ මේ බිත්තර ගැන කතා කරනකොට බිත්තර වගේ දේවල්, බිත්තර කිරි මස් වගේ දේවල් පුතේ අපිට දීර්ඝ කාලයක් මේ தත්ත්වය නොවෙනස්ව තියාගන්න බැහැ පුතේ. ඉතින් අපි දන්නවා බිත්තර ගෙනල්ලා අපි දැන් බිත්තර පැක් එකක් ඔබ ගත්තොත් ෆුඩ් සිටි වල තියෙන සුපිරි වෙළඳ සැල් වල මේ බිත්තර පැක් ඔබට ගන්න පුළුවන්. ගුණාත්මක තත්ත්වයේ බිත්තර තමයි පුතේ මේ පැක් වලට දාන්නේ. පිරිසුදු බිත්තර කටුව බලපුවම පිරිසුදු බව බිත්තර කටුවත් ඊටාම පිරිසුදු තත්ත්වයේ නැවුම් බිත්තර තමයි මේ බිත්තර පැක් එකකට. බිත්තර 6 පැක් එනවා දුවේ පුතේ. බිත්තර 10 පැක් එක එනවා. ඉතින් මේ බිත්තර පැක් එකක් ටිකක් මිල අධිකයි පුතේ. සාමාන්‍ය බිත්තරයක් ගන්නවට වඩා රුපියල් 10ක් 12ක් විතර ඒ බිත්තරයක මිල වැඩි. ඉතින් ඇත්තටම ගුණාත්මක තත්ත්වයේ බිත්තර තමයි වගේ ඇසුරුම් කරන්නේ බිත්තර පැක් වල. ඉතින් එවැනි බිත්තර තෝරා ගැනීම හොඳයි දුවේ පුතේ. නැත්තම් බිත්තර සාමාන්‍ය වෙළඳ පොලකින් ගන්නවා නම් ඔබට නැවුම් බිත්තර තෝරා ගන්න පුළුවන් දුවේ පුතේ. බිත්තර කටුවේ පිරිසුදුභාවය, බිත්තරේ හැඩදර්ශය අනුව අපිට බලලා තෝරා ගන්න පුළුවන් පුතේ. බිත්තරයකට නියමිත බරක් තියෙනවා පුතේ. ඉතින් මේ දේවල් ගැනත් අපි සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි දන්නවා මේ බිත්තර කල් තියාගන්න බැහැ දුවේ පුතේ. අපි ගෙනල්ලා ගෙදරට බිත්තර 10ක් ගෙනවොත් ෆ්‍රිජ් එකේ දාගෙන දවස් 10ක්වත් පාවිච්චි කරන්නේ නැහැ නේ පුතේ. ගෙදර 7-5 දිනක් ඉන්නවා නම් අවස්ථා දෙකකදී ඉවරයි නේ පුතේ. දෙසරකට හදපුවම ඉවරයි. ඉතින් ඒ වගේ මේ අපි මේ බිත්තර සෝදන්නේ බිත්තර පාවිච්චි කරන්න ගන්න වෙලාවට වේල පහ බිත්තර සෝදලා ෆ්‍රිජ් එකේ දාන්නේ නැහැ කවුරුවත්. අපි සාමාන්‍ය එක ප්‍රායෝගිකව අත්විඳලා තියෙනවා, දන්නවා ඒක. ඉතින් ඒක නිසා ඉතින් පුතේ මේ විදිහට බිත්තර කල් තියාගන්න බැරි නිසා අපි බලනවා මේ බිත්තර ආශ්‍රිත නිෂ්පාදන. බිත්තර ආශ්‍රිත නිෂ්පාදන අපි දන්නවා බිත්තර ආශ්‍රිත නිෂ්පාදන විදිහට ප්‍රධාන නිෂ්පාදනයක් විදිහට පුතේ බිත්තර පවුඩර් හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ බිත්තර පවුඩර් ගත්තහම පුතේ සුදු මදයෙන් බිත්තර පවුඩර් හදනවා, කහ මදයෙන් හදනවා. ඒ වගේම කහ මදේ සහ සුදු මදේ මිශ්‍ර කරලා බිත්තර පවුඩර් නිෂ්පාදනය කරනවා. විශේෂයෙන්ම බේකරි කර්මාන්තයේදී පුතේ, මස් කර්මාන්තයේදී අපි දන්නවා. ඒ වගේම අපි දන්නවා නූල්ස් නිෂ්පාදනය කරනකොට විවිධ මේ නිෂ්පාදන සඳහා පුතේ මේ බිත්තර පවුඩර් යොදා ගන්නවා. විශේෂයෙන් බේකරි කර්මාන්තයේදීත් යොදා ගන්නවා. විවිධ ආහාර නිෂ්පාදන කටයුතු වලදී පුතේ ඒවා සඳහා මේ බිත්තර පවුඩර් භාවිතා කරනවා. ඉතින් අපිට ප්‍රායෝගික පරීක්ෂණයකුත් තියෙනවා පුතේ නිවසේදී කොහොමද මේ බිත්තර පවුඩර් අපි සකස් කරගන්නේ කියලා. ඉතින් යාන්ත්‍රිකව මහා පරිමාණයෙන් බිත්තර පවුඩර් සකස් කරගන්න විදිහ අපි කතා කරනවා පාඩමේදී.
සිද්ධාන්තවලදී ඊට අමතරව ප්‍රායෝගික පරීක්ෂණවලදී දුවල පුතාලත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ බිත්තර පවුඩර් නිෂ්පාදනය කරන්න පුතේ. ඉතින් අපිට වඩා පහසුවෙන් නිවසේදී පාසල් විද්‍යාගාරයේදී අවශ්‍ය උපකරණ ටික අරගෙන සපයගෙන බිත්තර පවුඩර් නිෂ්පාදනය කරන්න පුළුවන් පුතේ. මම හිතන්නේ බොහොම ආසාවෙන් ඇති මේ බිත්තර ආශ්‍රිත නිෂ්පාදන සහ මේ බිත්තර කර්මාන්තය ගැන දැනගන්න. ඉතින් නැවසරයක් මතක් කරලා දෙනවා පුතේ. ඊටාම අඩු මිලකට ලබා ගන්න පුළුවන්. ඊටාමත්ම හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක් විදිහට පුතේ බිත්තර හඳුන්වන්න පුළුවන්. අටවර ඒකකයේ මේ විශේෂයෙන්ම උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කරලා මේ සත්ව නිෂ්පාදන කර්මාන්තය නියැලීම ගැන කතා කරද්දී ගොවිපළ සත්ව පාලනය ගැන දුවේ පුතේ අපි කතා කරා. ගොවිපළ ඇති කරන සතුන් ගැන කතා කරලා තියෙන දුවේ පුතේ. එළගව පාලනය ගැන කතා කරා පුතේ. කුකුළු පාලනය ගැන කතා කරා. ඒ වගේම එළගව පාලනයේදී සහ කුකුළු පාලනයේදී උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කිරීම ගැන කතා කරා පුතේ. විශේෂයෙන්ම නිදලි ක්‍රමයේ සිට අඩසියුම් ක්‍රමයේ සහ සියුම් ක්‍රමයේ යටතේ ඉන්ටෙන්සිව් සිස්ටම් එකේ යටතේ නේද පුතේ කොහොමද සූක්ෂම ක්‍රමයේ යටතේ මේ සතුන් ඇති කරන්න උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතා කළා. විශේෂයෙන්ම කුකුළු පාලනයේදී කුකුලන් සදා අපි කිව්වා පුතේ ස්වයංක්‍රීය ආහාර හා ජලය සැපීම සිදු කරනවා කිව්වා පුතේ. ඒ වගේම මේ සතුන්ගේ හැසිරීම හඳුනා ගැනීම සඳහා ගව පාලනයේදී සතුන්ට සංවේදක සහිත උපකරණ සවි කරනවා කිව්වා පුතේ. රූමනේ ආම්ලිකතාවය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් අපි සෙරමික් ගුලියක චිපයක් රඳවනවා කිව්වා දරුවනේ. මේ රූමනේ තුල ආම්ලිකතාවය වගේ දේවල් සතුන්ගේ ආහාර විලාසය පිළිබඳ අවබෝධ කරගන්න. මදේට පැමිණි කාලය දැන ගැනීම සඳහා පුතේ වලගියට ඉහළින් අපි උපකරණයක් සවි කරනවා. ඉතින් ඒවා ගොවිපළ කළමනාකාරීත්වයට ඒ තොරතුරු ග්‍රහණය කර ගැනීම සඳහා ඒ කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම උෂ්ණ ප්‍රදේශවල තියෙන කුකුළු නිවාස වගේම ශීත ප්‍රදේශවල තියෙන කුකුළු නිවාස සඳහා විශේෂයෙන්ම උෂ්ණත්වය පාලනය කිරීම සඳහා උපකරණ ඒ වගේම ඇතුළත රත් වූ වාතය ඉවත් කිරීම සඳහා සර්කියුලේෂන් ඇන්ඩ් එක්සෝස්ට් ෆෑන් තියෙනවා පුතේ. මේ සංවේදක උපකරණ භාවිතා කරලා ගව නිවාසවල පුතේ ඔවුන්ගේ පිරිසුදු කරන්න බ්‍රෂ් භාවිතා කරනවා සනීප ආරක්ෂකව පවත්වා ගන්න සතුන්ට පුතේ. ඒ වගේම වහල විශේෂයෙන්ම උෂ්ණාධික ප්‍රදේශවලදී නම් ගව නිවාසවල වහලේ සකස් කරනවා දරුවනේ. ඒ වගේම අපි කරනවා ශීතනය කරනවා පුතේ AC කරනවා නිවාස. ඒ වගේම විශේෂයෙන්ම ගව පාලනයේදී මේ තාක්ෂණය භාවිතා කරගන්න ක්‍රමවේද වගේම විශේෂයෙන්ම අපි කිරි දෙවීම සම්බන්ධයෙන් කිරි දෙවීමේ උපකරණ භාවිතා කිරීම සම්බන්ධයෙන් දුල පුතාලත් එක්ක විෂය නිර්දේශය තුළ අපිට අදාළ කොටස් සාර්ථකව සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා ඉවරයි. විභාගයේදී කොතනින් ඇහුවත් කොතනින් ඕන තැනකින් ඇහුවත් පිළිතුරු දෙන්න පුළුවන් විදිහට මේ සිද්ධාන්ත කොටස් විස්තරාත්මකව දුල පුතාලත් එක්ක කතා කරලා තියෙන අපි බලාපොරොත්තු වෙන ඊට අදාළ ප්‍රායෝගික පරීක්ෂණත් දුල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න. ප්‍රායෝගික ගැටලු විශේෂයෙන්ම මේ ඒකකයට අදාළව සමාලෝචන ප්‍රශ්න කතා කරනකොට අපි දුල පුතාලත් එක්ක මෙතෙක් කතා කරපු සියලුම ඒකක වලට අදාළ සමාලෝචන ප්‍රශ්න විභාග ඉලක්ක ප්‍රශ්න සාකච්ඡා කරන අතරතුරම මේ ප්‍රායෝගික පරීක්ෂණවල සඳහා සූදානම් වෙන විදිහ, එතකොට මේ පරීක්ෂණ සිදු කරන ආකාරයේ ක්‍රමවේදයේ ඒවායේ මූලධර්ම සහ ඒ සඳහා අවශ්‍ය උපකරණ ද්‍රව්‍ය ඒ වගේම විශේෂ කරුණු නිගමන කියන දේවල් දුල පුතාලට විශේෂයෙන්ම විභාගයටත් වැදගත් වෙන නිසා අපි ඒ දේවල් දුල පුතාලත් එක්ක සමාලෝචන ප්‍රශ්නවලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ. හොඳයි දුවේ පුතේ, අපි අද පාඩමට එකතු වෙමු. හැමෝම පාඩමට පිවිසෙමු පුතේ. උසස් තාක්ෂණික ශිල්පකම යොදා ගනිමින් සත්ත්ව නිෂ්පාදනයේ නියැලීම යටතේ විශේෂයෙන්ම පුතේ අපි කතා කරන්න යන්නේ මේ බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල නව ප්‍රවණතා සම්බන්ධයෙන් දුවේ පුතේ අපි කතා කරන්න යන මොනවද මේ බිත්තර ආශ්‍රිත නිෂ්පාදන, කොයි කාලෙද මේවා අපේ ලංකාවේ ආරම්භ කරේ, එතකොට මොනවද මේ බිත්තර ආශ්‍රිත නිෂ්පාදන ඒ කර්මාන්තයේ නව ප්‍රවණතා සම්බන්ධයෙන් කතා කරන්න යනවා පුතේ. බිත්තර සමගින් තමයි අපි මේ එකකේ මේ කොටස විශේෂයෙන්ම පස්වෙනි එකකේ හතරවෙනි කොටස නැත්නම් අවසන් කොටසත් එක්කයි දුවේ පුතේ අපි එකතු වෙලා ඉන්නේ. හොඳයි දරුවනි, අපි බලමු. රයිට්. හරි. බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල නව ප්‍රවණතා දරුවනි. අපි දන්නවා මේ කිකිලියකගේ ප්‍රජනක සෛල වර්ධනය වීමේ අවසන් ප්‍රතිඵලය තමයි පුතේ බිත්තරය කියන්නේ. බිත්තරය පිළිබඳ හැඳින්වීමක් කරන්න පුළුවන් දුල පුතේ ඔයගොල්ලන්ට. බිත්තර හඳුන්වන්න කිව්වොත් පුතේ අපි ඉස්සෙල්ලාම කියන්න පුළුවන් මේ කිකිලියකගේ ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ක්‍රියාවලියේ අවසන් පියවර විදිහට තමයි පුතේ මේ බිත්තරයක් නිෂ්පාදනය වෙන්නේ. අපි දන්නවා. රයිට්. බිත්තර රැක්කවීම ගැන අපි කතා කරා දුවේ පුතේ නේද? බිත්තර රැක්කුවාට පස්සේ අපි දන්නවා අලුත උපන් කුකුළු පැටවුන්ගේ පළවෙනි නිවස තමයි බ්‍රූඩරයක්. මේ බ්‍රූඩර් පාලනය පිළිබඳවත් විස්තරාත්මක දුල පුතාලත් එක්ක අපි සාකච්ඡා කරලා තියෙන. බිත්තර රක්කවන ගැන කතා කරා නේද පුතේ? නේද පුතේ? අපි පැතලිය ආකාර බිත්තර රක්කවන, කැබිනට් ආකාර බිත්තර රක්කවන, ඒ එක එක වල වෙනස්කම් කතා කරා. ස්වභාවිකව බිත්තර රක්කන විදිය සහ කෘත්‍රිමව බිත්තර රැක්වීම ගැන කතා කරා නේද දුවේ පුතේ? රයිට්. එහෙනම් අපිට බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල නව ප්‍රවණතා යටතේ පුතේ බිත්තර හඳුන්වන්න ඕනේ අපිට. ඉතින් අපි මේ බිත්තරයක් හැඳින්වීම සඳහා දෙන්න පුළුවන් හොඳම හැඳින්වීම ටිකයි දුවේ පුතේ අපි දීලා තියෙන්නේ. කිකිලියකගේ ප්‍රජනක සෛල වර්ධනය වීමේ අවසන් ප්‍රතිඵලය තමයි පුතේ බිත්තරයක් කියන්නේ. මොන සෛල වර්ධනය වීමේද දරුවනේ?
බලන්න මොන සෛල වර්ධනය වීමද? කිකිලියකගේ ප්‍රජනක සෛල වර්ධනය වීමේ අවසන් ප්‍රතිඵලය තමයි පුතේ බිත්තරයක් කියන්නේ. පොඩ්ඩක් බලන්න. කාගේද? කිකිලියකගේ. මොනවද? ප්‍රජනක සෛල වර්ධනය වීමේ අවසන් ප්‍රතිඵලය තමයි දරුවනේ බිත්තරයක් කියලා කියන්නේ. ඒ වගේම අපි පාඩම ආරම්භ කිරීමේදී දුවල පුතාලාට හැඳින්වීමේදී කතා කරේ දුවේ පුතේ අපිට ඊටාම අඩු මිලකට ලබාගත හැකි කවුද? ඉහළ ගුණාත්මයකින් යුතු අනර්ග ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙස පුතේ බිත්තර හඳුන්වන්න පුළුවන්. ඉතින් බිත්තර හැඳින්වීමේදී ඔබට කියන්න පුළුවන් කරුණු ටිකයි පුතේ මේ තියෙන්නේ. නියම හැඳින්වීමක් පුතේ. හැඳින්වීමකට අදාළ රචනා ප්‍රශ්නයේදී ලකුණු 20ම ලබා ගන්න පුළුවන් ආකාරයට මෙතන මේ සිද්ධාන්ත කොටසේදී දුවල පුතාලට මේ හැඳින්වීම අපි ඊටමත් අනර්ගන්ධමින් හඳුන්වලා දීලා තියෙනවා පුතේ. එහෙනම් බලන්න. කිකිලියකගේ ප්‍රජනක සෛල වර්ධනය වීමේ කාගේද දුවේ පුතේ? කිකිලියකගේ මොන සෛලද? ප්‍රජනක සෛල වර්ධනය වීමේ අවසන් ප්‍රතිඵලයයි පුතේ බිත්තරයක් කියන්නේ. කිකිලියකගේ ප්‍රජනක සෛල වර්ධනය වීමේ අවසන් ප්‍රතිඵලය තමයි දරුවනේ බිත්තරයක් කියන්නේ. ඒ වගේම ඊතා අඩු මිලකට ලබාගත හැකි ඉහළ ගුණාත්මයකින් යුතු ඊතා අඩු මිලකට ලබා ගන්න පුළුවන්. ඒ වගේම දුවේ පුතේ ඉහළ ගුණාත්මයකින් යුතු කවුද? අනර්ග ප්‍රෝටීන් ප්‍රභවයක් ලෙස බිත්තරයක් අපිට හඳුන්වන්න පුළුවන්. ඊතා අඩු මිලකට ලබා ගන්න පුළුවන් ඉහළ ගුණාත්මක භාවයකින් යුක්ත කවුද? ඊතා අනර්ග මොන ප්‍රභවයක්ද? ප්‍රෝටීන් ප්‍රභවයක් තමයි පුතේ බිත්තරයක් කියලා කියන්නේ. ඒ වගේම සම්පූර්ණ බිත්තරේ ඇති ප්‍රෝටීන් නිසා එහි ජීව විද්‍යාත්මක අගය අපි කියනවා බයොලොජිකල් වැලියු එක. රයිට්? සම්පූර්ණ බිත්තරේ තියෙන ප්‍රෝටීන් නිසා ආදරණීය දුවේ පුතේ මේ බිත්තරයක තියෙන ජීව විද්‍යාත්මක අගය අපි ඒකට කියනවා බයොලොජිකල් වැලියු කියලා දුවේ පුතේ. බයොලොජිකල් වැලියු එක පුතේ හරිද? අනෙකුත් ආහාර හා සැසඳීමේදී ඊතා ඉහළ අගයක් ගන්න. සම්පූර්ණ බිත්තරේ තියෙන ප්‍රෝටීන් ප්‍රමාණය නිසා පුතේ සම්පූර්ණ බිත්තරේ ඇති ප්‍රෝටීන් ප්‍රමාණය නිසා පුතේ එහි ජීව විද්‍යාත්මක අගය නැත්නම් බයොලොජිකල් වැලියු එක දරුවනේ අපි කියනවා අනෙකුත් ආහාර හා සැසඳීමේදී ඊතා ඉහළ අගයක් ගන්නවා. ඔන්න දුවේ පුතේ බිත්තර සඳහා අපිට දෙන්න පුළුවන් හොඳම නිර්වචනය සහ හැඳින්වීමක් දීලා තියෙනවා. ඉතින් මෙතන අනවශ්‍ය කරුණු කිසි දෙයක් නැහැ දුවේ පුතේ. ඔබට බිත්තර හැඳින්වීමකදී ලබා ගන්න පුළුවන් සියලුම ලකුණු ටික එකතු කරගන්න පුළුවන්. මේ ටික අවබෝධයෙන් මතක තියාගත්තොත් දුවේ පුතේ. මම හිතන්නේ ඔබට මේ ටික ඉතාමත් අවබෝධයෙන් මතක තියාගන්න හැකි වෙනවා. රයිට්. අපි යමු ඉදිරියට. හරි. මෙන්න අපි විවිධ ප්‍රෝටීනමය ආහාරවල බයොලොජිකල් වැලියු එක පුතේ මේ වග්වේ සටහන් කරලා තියෙනවා. රයිට්? විවිධ ප්‍රෝටීනමය ආහාරවල ජීව විද්‍යාත්මක අගයන් ටිකයි පුතේ මේ තියෙන්නේ. රයිට්? බලන්න පොඩ්ඩක් මේ විවිධ ප්‍රෝටීනමය ආහාරවල ජීව විද්‍යාත්මක අගයන් ටික. මෙතන තියෙනවා විවිධ ප්‍රෝටීනමය ආහාරවල ජීව විද්‍යාත්මක අගයන් බයොලොජිකල් වැලියුස් තියෙනවා පුතේ. බලමු අපි ටිකක්. හරි. ඉස්සෙල්ලම තියෙනවා ප්‍රභවය තමයි ප්‍රෝටීන් ප්‍රභවය තමයි මුලින්ම තියෙන්නේ බිත්තර. අපි කතා කරන අපේ පාඩමේ මාතෘකාව ප්‍රධානිය නේද? අපේ 8 වන ඒකකේ ප්‍රධානිය නේද දුවේ පුතේ? අපේ පාඩමේ අපි අවසන් කොටස 8 වන ඒකකේ 4 වන කොටසේ ප්‍රධානිය තමයි බිත්තර. එහෙනම් අපි බිත්තර හැඳින්වීමක් කරා පුතේ. අපි ඊළඟට බලනවා මේ විවිධ ප්‍රෝටීනමය ආහාරවල ජීව විද්‍යාත්මක අගයන්
බයොලොජිකල් වැලියුස් ටික බලන්න පුතේ. අපි ගත්තාම ප්‍රෝටීනමය ආහාර වලින් වැඩිම බයොලොජිකල් වැලියු එකක් තියෙන ප්‍රභවයේ විදිහට අපිට බිත්තර හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මේ chart එකනොත් මේ වගුවෙනොත් අපි බලන්නේ ඒක. එහෙනම් විවිධ ප්‍රෝටීනමය ආහාරවල ජීව විද්‍යාත්මක අගයන් දුවේ පුතේ මෙතන සටහන් වෙලා තියෙන්නේ. මෙන්න පුතේ ප්‍රභවයේ තියෙනවා. ප්‍රභවයේ බිත්තර එයා ඉස්සරහැම ඉන්නව නේද පුතේ? ඉස්සරහැම ඉන්නවා එයා. ප්‍රභවයේ තමයි බිත්තර. කවුද පුතේ ප්‍රභවයේ පළවෙනියා? number 1 ඉන්නේ බිත්තර. එයාගේ biological value එක 93.7යි. පුතේ මේ ජීව විද්‍යාත්මක අගෙහි maximum value එක දෙන්න පුළුවන් උපරිම අගය තමයි 100. මේ ජීව විද්‍යාත්මක අගෙහි උපරිම අගය 100ක් වෙනවා පුතේ. biological value එකේ maximum අගේ maximum value එක 100යි. ඉතින් ඒ maximum value එකෙන් කොච්චර ප්‍රමාණයක් බිත්තර අත් කරගන්නවද පුතේ? මේ ජීව විද්‍යාත්මක අකේ වැඩිම ප්‍රෝටීන් ප්‍රභවය විදිහට අපිට බිත්තර හඳුන්වන්න පුළුවන්. බලමු පුතේ බහුවර්ණ ප්‍රශ්න වල එහෙම කෙලින්ම අහන්න පුළුවන් නේද පුතේ? ව්‍යුහගත මාදලීය ප්‍රශ්න වල අහන්න පුළුවන් නේද දරුවනේ? එහෙනම් පුතේ විවිධ ප්‍රෝටීනමය ආහාරවල ජීව විද්‍යාත්මක අගයන් සැලකීමේදී සලකා බැලීමේදී දරුවනේ මේ ප්‍රභවයේ අංක 1 බිත්තර එයාගේ ජීව විද්‍යාත්මක අගේ බයොලොජිකල් වැලියු එක පුතේ 93.7ක්. 93.7ක්. ඊළඟට එලකිරි අංක 2 එලකිරි එයාගේ බයොලොජිකල් වැලියු එක අරයට වඩා අඩුයි 84.5ක්. එයාගේ ජීව විද්‍යාත්මක අගේ 84.5ක්. එහෙනම් ග්‍රේඩින් වල දෙකට ඉන්නේ කවුද? බිත්තර වල පස්සේ ඉන්නේ එලකිරි. ඊට පස්සේ මාළු ඉන්නේ. එලකිරි වලට පස්සේ මාළු ඉන්නේ. එයාගේ බයොලොජිකල් වැලියු එක 76යි. එහෙනම් අපි මහ ලොකු කරන් කන මස් ඉන්නේ ඊටත් පල්ලෙහානේ. ඕනෙමයි කියගෙන අපි කන මස් ඉන්නේ ඊටත් පල්ලෙහා. ඒකෙනුත් උඩින්ම ඉන්නේ කවුද? හරක් මස්, ගව මස්. ඒකෙනුත් උඩින්ම ඉන්නේ ගව මස්. මස් කණ්ඩමයි ඕනේ කියලා කියනෝනේ අපි නේද? මස් කණ්ඩම ඕනේ කියන කට්ටිය. කිසි ප්‍රශ්නයක් නැහැ කෑවට අවුලක් නැහැ. කැමති අයට කන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකත් හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. හැබැයි විශේෂයෙන්ම අපි කියනවා මේ රතු මස් වල රතු මස් අනුභවය දැන් ලෝකේ පරීක්ෂණ වලින් හෙළි කරගෙන තියෙනවා මේ රතු මස් අනුභවය ගත්තාම ඒගොල්ලොන්ට මේ පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කියලා කියනවා. පුතේ හෘද රෝග වගේම රතු මස් වැඩිපුර අනුභව කරන අයගෙන් මේ පරීක්ෂණ කරලා බලපුවාම ඒගොල්ලොන්ට මේ පිළිකා හැදීමේ අවදානම මේ රතු මස් වල ඒ වගේම හෘදයාබාධ ඇතිවීමේ අවදානමත් මේ වගේ තියෙනවා රතු මස් වල. විශේෂයෙන් ගව මස්, එළු මස් වගේ දේවල් රතු මස් විදිහට අපි හඳුන්වන්නේ නේ. කුකුල් මස් වගේ දේවල් ගත්තාම ඒවා රතු මස් රතු පහට නැහැනේ. රතු වර්ණයක් ගන්න නැහැනේ. හා මස්, කුකුල් මස් වගේ දේවල් ගත්තාම නේද? කුකුල් මස් අනුභවය ගොඩක් වැඩි, ගව මස් අනුභවය අඩුයි. නමුත් මේ රතු මස් අනුභවය තමයි මේ රෝග වලට හේතුවක් වෙනවා කියන එක මේ පරීක්ෂණ වලින් අනාවරණය කරගෙන තියෙනවා. ඒකත් මතක තියාගන්න. එතකොට ගව මස් කීයද දෙන්නේ? 1යි 2යි 3යි 4යි. බිත්තර එලකිරි මාළු වලටත් පස්සේ තමයි මස් ඉන්නේ ඈ. ඒකත් මතක තියාගන්න. ගව මස්. එතකොට එයාගේ බයොලොජිකල් වැලියු එක 74.3ක් වෙනවා. ගව මස් වලට පස්සේ ඉන්නවා පස්වෙනියා සෝයා බෝංචි. එයාගේ ජීව විද්‍යාත්මක අගය නැත්නම් බයොලොජිකල් වැලියු එක 72.8ක්. ඊට පස්සේ තමයි ඉන්නේ 6 වෙනි එක්කෙනා සහල් කවුද? නියුඩ්ඩ ඉවත් කළ සහල් වල ජීව විද්‍යාත්මක අගය 64ක් වෙනවා. එහෙනම් අපිට මෙතන කවුද හයිලයිට් වෙන්නේ? මෙන්න මෙයා. මෙයා තමයි හයිලයිට් වෙන්නේ. කවුද යා? බිත්තර. හරි. මෙතන අපිට හයිලයිට් වෙන්නේ යා. එහෙනම් ජීව විද්‍යාත්මකගේ වැඩිම එක්කිනා තමයි බිත්තර. ඊට පස්සේ සෙකන්ඩ් තර්ඩ් හම්බෙන්නේ කාටද? ඔව්. මස් වලටද? නැහැ. මස් ඉන්නේ කීයටද? ෆෝර්ත් හතරට මස් ඉන්නේ. සෙකන්ඩ් තර්ඩ් හම්බෙන්නේ කවුද? එලකිරි මාළු.
බිත්තර එලකිරි මාළු. බිත්තර එලකිරි මාළු තමයි second place, second, third place, first place බිත්තර එලකිරි second place, third place කවුද? මාළු ඉන්නේ. fourth place එක තමයි කවුද? හරක් මස්. නැත්නම් ගව මස් ඉන්නේ හතරේ. beef නේ. හතර තමයි ගව මස් ඉන්නේ. පහට සෝයා බෝන්චි ඉන්නවා, හයට හාල් ඉන්නවනේ. හාල්ටත් ප්ලේස් එකක් තියෙනවනේ. හයට වගුව ඇතුලේ හාල්ටත් chance එකක් තියෙනවා. number 6 සහල් කවුද යා? නිවුඩ්ඩ ඉවත් කළ සහල්. එයාගේ ප්‍රෝටීනමය ආහාර වල ජීව විද්‍යාත්මක වටිනාකම බයොලොජිකල් වැලියු එක කීයද? 64ක්. එයාගේ බයොලොජි වැලියු එක 64ක් දරුවෝ. හොඳයි. හරි. වගුව පැහැදිලි දුවලපතලට. right. හරි. එතකොට මේ බිත්තරයක් ගත්තාම පුතේ බිත්තරයක ප්‍රධාන වශයෙන් පුතේ බිත්තර කටුව තියෙනවා පුතේ. ඊට පස්සේ බිත්තරේ කඩපුවාම පුතේ බිත්තර සුදු මදේ තියෙනවා පුතේ. ඊට පස්සේ පුතේ තියෙනවා බිත්තර කහ මදේ. right. බිත්තර කහ මදේ. right. ෂෙල් එක තියෙනවා පුතේ එක් white albumin එක එක් yolk එක තියෙනවා පුතේ ඊට පස්සේ. හරි. එතකොට මේ කවුද පුතේ? ෂෙල් එක. ෂෙල් එක 111යි පුතේ. ෂෙල් එක 111ක් තියෙනවා. හරි. ඊට පස්සේ සුදු මදේ හේවත් ඇල්බියුමිනය එක් white albumin එක. right. එක් white albumin එක. කවුද යා? egg white albumin එක 56%. 56ක් එයා. egg white albumin එක සුදු මදේ. හරි. සුදු මදේ හේවත් albuminය අපි කියනවා egg white albumin කියලා. 56%. එයා 56යි. ඊට පස්සේ කවුද? කහ මදේ නැත්තම් yolk එක. egg yolk එක කොච්චරක්ද? 133යි. 33%. හරි නේද? 56යි 33යි. හරිනේ 100යි. හරි. එහෙනම් දරුවනේ හරි බිත්තරයක ප්‍රධාන වශයෙන් තියෙනවා ෂෙල් එක, බිත්තර කටුව අංක 1 කොච්චරක්ද? යා 111යි. ඊට පස්සේ සුදු මදය ඒ කියන්නේ ඇල්බියුමිනය නැත්නම් එක් white albumin එක අංක 2 කොච්චරද ප්‍රතිශතයක් විදිහට? 156යි. 156යි. ඊළඟට කවුද? තුන්වෙනියා කහ මදය 133යි. කහ මදේ ඔන්න 3 දෙනා. හරි. බිත්තර කටුව ෂෙල් එක 111යි. බිත්තර සුදු මදේ egg white albumin එක 156යි. බිත්තර කහ මදේ egg yolk එක 133යි. egg yolk එක 133යි. එනම් සාමාන්‍ය බිත්තරයක බිත්තර කටුව ෂෙල් එක 111ක්ද සුදු මදේ හේවත් ඇල්බියුමිනය නැත්නම් egg white albumin එක 156ක්ද කහ මදේ නැත්නම් yolk එක 133කුත් තියෙනවා. yolk එක කොච්චරද දරුවනේ? 133කුත් විදියට තියෙනවා. හරි. egg yolk එක 133කුත් විදියට තියෙනවා. right. පැහැදිලි වෙනවා. හරි. බිත්තර කටුව ෂෙල් එක 111යි. බිත්තර සුදු මදේ නැත්නම් egg white albumin එක 156යි. බිත්තර කහ මදේ අපි කියනවා yolk එක කියලා. egg yolk එක 133. right. හරි. ඊට පස්සේ අපේ මාතෘකාව වෙන්නේ පුතේ මේ බිත්තරයක ගුණාත්මක භාවය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන සාධක අන්න බලන්න. බිත්තරයක ක්වොලිටි එක අපිට ඉතාමත් වැදගත් වෙනවා පුතේ.
right? මොකද්ද දුවේ පුතේ අපිට ඉතාමත්ම වැදගත් වෙන්නේ බිත්තර සම්බන්ධයෙන් කතා කරනකොට පුතේ ඇත්ත වශයෙන්ම අතිශයින්ම වැදගත් සාධකයක් පුතේ අපිට සලකා බලන්න වෙන සාධකයක් තමයි පුතේ බිත්තරයක quality එක. එහෙම නැත්නම් බිත්තරවල ගුණාත්මක භාවය. බිත්තර තෝරා ගැනීමේදී පුතේ විශේෂයෙන්ම මේ බිත්තරවල ගුණාත්මක භාවය quality එක වැදගත් වෙනවා පුතේ. right? හරි. ඔබටත් ඒක නිවසට ආහාර සඳහා බිත්තර තෝරා ගැනීමේදී ගුණාත්මක බිත්තර තෝරා ගැනීම අතිශයින්ම වැදගත් පුතේ. බිත්තරවල quality එක වැදගත් වෙනවා පුතේ. හරි බිත්තර නිෂ්පාදනයේදී වඩා හොඳ මිලක් ඉහළ මිලක් ලබා ගැනීම සඳහා ඒක බලපානවා පුතේ. හරි. හොඳයි පුතේ. එහෙනම් අපි දැන් බලන්න යන්නේ මේ බිත්තරයක ගුණාත්මක භාවයේ කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන සාධක කවුද කියලායි දරුවනේ අපි කතා කරන්න යන්නේ. බිත්තරයක ගුණාත්මක භාවයේ කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන සාධක ගැනයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. එකක් බිත්තරයක ගුණාත්මක භාවයේ කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් මට නිකන් කියන්න සරලව කියන්න දුවේ පුතේ සරලව කල්පනා කරලා බලන්න. ඔබ බිත්තර ගන්න වෙළඳසැලකට ගියපු ගමන් ඔබ ඉස්සෙල්ලාම බලන්නේ මොකද්ද? ඇත්තටම මමත් බලන එකක් තමයි මේ පළවෙනි කාරණාව. මං හිතන්නේ ඔබත් මගෙත් එක එකයි. ඔබ බලපු ගමන් බලන්නේ මේ බිත්තරේ පිරිසුදුභාවය. එකටම බලන්නේ ඒක. ඉස්සෙල්ලාම බිත්තර කටුවේ පිරිසුදුභාවය බලනවා අපි. අපිට කියනවා දැන් බිත්තර ගන්න තැනකට ගියොත් බිත්තර අපිට ගන්න දෙනවා අඩුයිනේ බොහෝ විට. කඩේ මුදලාල්ලා හරිය බිත්තර අලෙවි කරන කට්ටිය තමයි බිත්තර අර පිදුරු ටිකක් දානවනේ බිත්තර පෙට්ටියත් එක්ක පිදුරු වෙනවනේ. අපි බිත්තර 10ක් නැත්නම් 20ක් කිල්ලුවොත් පිදුරු ටිකක් දාලා 10 නම් පිදුරු ටිකයි දාන්නේ බිත්තර 20 නම් වැඩිපුර පිදුරු ටිකක් දාලානේ තව ගොඩක් ගන්නව නම් ආයේ 10කට දාලා ආයේ තවත් ඒක ඩුඩින් පිදුරු දාලා එහෙම තමයි දෙන්නේ ඈ බිත්තර පෙට්ටියක් ගන්නවා නම් පිදුරු ගොඩක් එකේ දාලා තියෙනවා නේද බිත්තර පෙට්ටිය එක ආයේ විදිහට ඒ තමයි අසුරලා තියෙන්නේ හරි එතකොට මේ අපි කඩේකට ගිහිල්ලා බිත්තර 5ක් 10ක් ගන්නකොට අපි කියනවා මේ හොඳ පිරිසුදු ඒවා දෙන්න කියලා ඉතින් ගොඩක් අපි ඇතුලේ තියාගෙන දෙනවා නම් පේන්නේ පෙට්ටියෙන් දානවා නම් බලලා තමයි දෙන්නේ. සමහරట్లాට ඔබ තෝරගෙනත් ඇති හොඳ බිත්තර. ගන්න උතරින් බිත්තර පහක් දාගන්නකො. බිත්තර 10ක් උතරින් දාගන්නකො සොපෙන් එකක් කඩාගෙන කියලා එහෙම හිතවත් වුණාම කට්ටිය කියනවා නැත්තම් ගොඩක් වෙලාවට දාලා දෙන්නේ. සමහරව තෝරන්න දෙන්නේ නැහැ බිත්තර තෝරන්න නම් බෑ කියනවා. අඩුවට බිත්තර තියෙදිනේ. දැන් අර සමහර කාලවල සමහර අර වසංගත කාලේ එහෙම පාරවල වල බිත්තර එන ගොඩක් අඩුවට තිබ්බා. රුපියල් 10ටත් බිත්තර දෙවුණා. ඉතින් දැන් මේ දවස්වල බිත්තරේ එච්චර අඩුවට ගන්න බෑ. කාලෙන් කාලට බිත්තර මිල වැඩි වෙනවා. එකපාරට වැඩි වෙනවා. ආය අඩු වෙනවා සාමාන්‍ය මිලට යන. ඉතින් කොරෝනා වසංගතයේ දරුණුටම තියෙන කාලේ ඔබට මතක ඇති පාරවල රුපියල් 10ටත් බිත්තර තිබ්බා. ඉතින් ඒක බලන්නේ ටක් ගාලා අරන් එනවා බිත්තර වලින් විවිධ කෑම හදනවා. බිත්තර රොටි හදනවා. ඈ නේද බිත්තර නේද ඉතින් හැම කෑමකටම බිත්තර එකතු කර ගන්නවා. බිත්තර දාලා කේක් හදනවා. ඉතින් ඒක නිසා මේ කෑම ජාතිත් ගොඩාක් ගෙවල් වල හැදුවා මේ බිත්තර ගණන් අඩු කාලේ. ඉතින් බිත්තර හැම විදියටම එක එක ජාතියේ කෑම හැදුවා නේද? බිත්තර රොටි හැදුවා. විවිධ කෑම වර්ග බිත්තර එකතු කරලා හදාගත්තා. මොකද බිත්තර බොහොම මිල අඩුවට තිබ්බා ඒ කාලේ. හැබැයි දැන් බිත්තර මිල ආයෙත් වැඩිලා තියෙනවා. මේ විශේෂයෙන්ම මේ කුකුලන් සඳහා කිකිලියන් සඳහා ලබා දෙන බිත්තර කෑම වල මිල වැඩිවීම සහ විවිධ හේතු මත බිත්තර වල මිල ඉහළ යනවා. බිත්තර නිෂ්පාදනයේ අඩු වෙන කාල තියෙනවා. ඒ වගේ මේ බිත්තර වල මිල ඉහළ පහළ යන අවස්ථාවන් අපිට දැක් ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම පුතේ මේ බිත්තරයක ගුණාත්මක භාවය ගැන කතා කරද්දී අපි බිත්තර දෙන්න කියලා ඉල්ලනකොට මමත් ගිහිල්ලා ඒ වගේම ඔබ වගේම තෝරගෙන තියෙන හොඳ බිත්තර වලින් තමයි තෝරලා දාගන්නේ. එතකොට ඉතින් මේ එහෙම නැතුව අපි බලනවා බිත්තරේ අපද්‍රව්‍ය තියෙනවද ජරාව තියෙනවා. බිත්තරේ සමහර ඒ වගේ ඉරිතලලා තියෙනවා. බිත්තර කටුව නිකන් සීරිලා බිදී ගිහිල්ලා වගේ තියෙනවා. ඉතින් අපි ඒවා මිලදී ගන්න නැහැ. ඉතින් අපිට ගෙදර ගිහිල්ලා බලපුවහම නරක් වෙච්ච බිත්තර ඕන තරම් හම්බෙලා ඇති සවුත්තු බිත්තර. ඉතින් අපි ඒ වෙලාව ඒක බලලා ගන්න නැහැ. කල්ලිකුත් එක්කවා කාලයක් ගියපුවා පරණ බිත්තර තියෙනවා. ඉතින් ඒවා විශේෂයෙන්ම මේ බිත්තරේ පිරිසුදුභාවය කියන එක ඉතාමත්ම වැදගත් පුතේ. ඔබ මම දෙමාපියෝ කවුරු ගියත් අපි කැමති නෑ අර අපද්‍රව්‍ය තැවරිලා තියෙන කුකුල් අපද්‍රව්‍ය තැවරිලා තියෙන මේ බිත්තර මිලදී ගන්න අපි කැමති නෑ. ගෙදර ගෙනාලා සෑහෙන්න හොදන්න ඕනේ ඒවා. කළු පාට ඩොට් එකක්වත් නැතුව හොඳට පිරිසුදු බිත්තර තෝරගන්න තමයි අපි කැමති. ඉතින් බොහෝ විට සුපිරි වෙළඳ සැන් වලින් මිලදී ගන්න බිත්තර පැක් වල පුතේ අර බිත්තර ඇසුරුම් වල ඇසුරුම් කරලා තියෙන බිත්තර ගත්තාම ඒවා වඩා පිරිසුදු තත්ත්වයේ තියෙනවා. ඉතින් මිල ටිකක් වැඩි බිත්තර සාමාන්‍ය බිත්තරයකට වඩා මිල රුපියල් 10ක් 12ක් වැඩි වෙනවා. නමුත් ඉතින් මේ බිත්තර ගුණාත්මක තත්ත්වයේ තියෙනවා. සමහරු ඒවා තෝරගන්නවා. සමහරු මිල එක්ක සම්සන්දනය කරලා ඒවා පාරේ තියෙන ඒවා තෝරගන්නවා. නේද? වෙළඳ සැල් වල පාරේ තියාගෙන ඉන්නවා බිත්තර පෙට්ටි තියාගෙන ඉන්නවා.
සාමාන්‍ය වෙළඳ සැලුම් වලත් සිල්ලර වෙළඳ සැලුම් වලත් තියෙනවා. මේ සුපිරි වෙළඳ සැලුම් වල බිත්තර පැක් තියෙනවා. ඉතින් ඒකේ ගුණාත්මක භාවය ඉහළයි. හොඳ තත්ත්වයේ බිත්තර ඇත්තටම තියෙන. බොහෝ විට හොඳ තත්ත්වයේ බිත්තර තියෙන්නේ. එහෙම ගෙනිච්ච බිත්තරත් නරක වෙච්ච බිත්තර ඔබට හමු වෙලා තියෙන්න පුළුවන් කලාතුරකින්. ඉතින් ඒකත් වෙනස් වෙන්න පුළුවන්. හරි බොහෝ විට තියෙන එවැනි තැන් වල ඒ බිත්තර ඇසුරුම් කරලා තියෙන 6 පැක් එක 10 පැක් එක විදිහට තියෙනවා වගේ වඩාත්ම ගුණාත්මක තත්ත්වයේ බිත්තර පිරිසුදු නැවුම් බිත්තරයි තියෙන්නේ. ඒකේ කල්ලිකුත් වීමේ දිනයක් ගහලා තියෙනවා, නිෂ්පාදිත දිනයක් ගහලා තියෙනවා. ඒ නිසා එයා එවැනි දේවල් තෝරා ගැනීම වඩා වැදගත් වෙනවා. හොඳයි. එහෙනම් දුවේ පුතේ අපි බලමු මේ බිත්තරයක ගුණාත්මක භාවය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන සාධක ටිකට අපි යම් පුතේ. පළවෙනි එක තමයි පුතේ මේ බිත්තරේ පිරිසුදු භාවය. අංක 1 අපි හැමෝම බලන දෙයක් බිත්තරේ පිරිසුදු භාවය. බිත්තර තියෙනවා නම් අපි කැමතිනේ අපිරිසුදු බිත්තර ඔබ කවුරුත් මිලදී ගන්න කැමතිනේ. ඊළඟ එක තමයි හොඳ තත්ත්වයේ පැවතීම පුතේ. හරි හොඳ තත්ත්වයේ පැවතීම. බිත්තරේ හොඳ තත්ත්වයේ පැවතින්න ඕනේ පුතේ. right soundness. හරි අංක 2 පුතේ. බිත්තරේ හොඳ තත්ත්වයේ පවතින්න ඕනේ. ඇත්තට. බැලු බැලමට කියන්න පුළුවන් අපිට මේ බිත්තරේ හොඳ තත්ත්වයේ තියනවද නැද්ද කියලා කියන්න පුළුවන්. බර එක බලන්න පුළුවන් පුතේ බිත්තරේ අපිට මේ බිත්තරේ හොඳ තත්ත්වයේ තියනවද කියන එක ඒක ගුණාත්මක භාවය කෙරේ ප්‍රධාන වශයෙන් බලපාන සාධකයක්. අංක 3 මේ බිත්තරේ හැඩ දර්ශකයේ පුතේ. බිත්තරේ හැඩ දර්ශකය කොහොමද කියන්නේ? දිග පළල මේක අපි සමීකරණයක් මගින් ඉස්සරහ දුවල පුතාලට කතා කරනවා. මේ බිත්තරේ හැඩ දර්ශකය කියන එකත් පුතේ වැදගත් වෙනවා. බිත්තරේ දිග පළල අනුව ඒක අපි ප්‍රතිශතාත්මකව කතා කරනවා. බිත්තරේක හැඩ දර්ශනය ගැන කතා කරද්දී මේ බිත්තරේක හැඩ දර්ශයත් පුතේ ඇත්තටම ගුණාත්මක බිත්තර තෝරා ගැනීමේදී ඉතාමත්ම වැදගත් වෙනවා. මේ කවුරුත් ලොකු බිත්තර වලට කැමති නේද? පොඩි බිත්තර වලට ලොකු බිත්තර වලට අපි කපුව බිත්තර චූටි. ඒ බිත්තර වල ප්‍රමාණය අනුව මිල තීරණය වෙනවානේ පුතේ. ලොකු බිත්තර, සුදු බිත්තර, ඒ වගේම රතු බිත්තර, නිය රතු පාට බිත්තර එක තියෙනවා. නේද පුතේ? ගම් බිත්තර ටිකක් මිල වැඩි. ගම් කුකුල් බිත්තර නිදැලි ක්‍රමයට ඇති කරන කුකුලන්ගේ නේද පුතේ? පාම් බිත්තර, ගම් බිත්තර කියලා අපි කියනවා නේද? ඉතින් මේ බිත්තර අපි ලොකු බිත්තර තෝර ගන්නත් පෙළෙමිනවා. ඔක්කොම ලොකු බිත්තර. ලොකු බිත්තර ටිකක් මිලයි. කුඩා බිත්තර ටිකක් මිල අඩුවට දෙනවා. බිත්තර ප්‍රමාණය අනුවත් බිත්තර පෙට්ටිය වල මිල ගහලා තියෙනවා මිලදී ගන්න. බිත්තර මිලදී ගන්න තරකට ඔබ ගියපුවා. එහෙනම් බිත්තරේ හැඩ දර්ශකයක් වැදගත් වෙනවා. සුදු මදේ සාපේක්ෂ දුෂ්ක්‍රාවීතාවය යම් කිසි ද්‍රවයක් ගලා යාමට දක්වන බාධාව ප්‍රතිරෝධය තමයි නේද පුතේ දුෂ්ක්‍රාවිතාවය කියලා කියන්නේ. අපි දන්නවා. දුෂ්ක්‍රාවිතාවය කියලා කියන්නේ යම් කිසි ද්‍රවයක් ගලා යාමට දක්වන ප්‍රතිරෝධීතාවයේ බාධාව තමයි දුෂ්ක්‍රාවිතාවය කියලා කියන්නේ. එතකොට එහෙනම් පුතේ මේ සුදු මදයේ සාපේක්ෂ දුෂ්ක්‍රාවිතාවය හරි ඒකත් වැදගත් වෙනවා පුතේ. බිත්තරයක ගුණාත්මක භාවයේ අංක 4 බිත්තරයක ගුණාත්මක භාවයේ කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන සාධකයක් පුතේ සුදු මදයේ සාපේක්ෂ දුෂ්ක්‍රාවිතාවය සහ ආගන්තුක ද්‍රව්‍ය වලින් තොරවීම. මේ බිත්තරේ තුල ආගන්තුක ද්‍රව්‍ය වලින් තොරවීමත් වැදගත් වෙනවා පුතේ. හරි. ඒ වගේම සහ මෙන්ම එහි හැඩය සුදු මදේ සාපේක්ෂ දුෂ්ක්‍රාවිතාවය සහ ආගන්තුක ද්‍රව්‍ය වලින් තොරවීම සහ එහි හැඩයත් අපිට වැදගත් වෙනවා බිත්තරයක ගුණාත්මක භාවය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන සාධක යටතට. ඒ වගේම අංක 5 යෝග එක නේද? කහමදේ හැඩය මෙන්ම ස්ථීර බව. right firmness සහ දෝෂ වලින් තොරවීම පුතේ කහමදේ. කහමදේ හැඩය වැදගත් වෙනවා පුතේ. ගුණාත්මක බිත්තර කෙරෙහි බිත්තරයක ගුණාත්මක භාවය කෙරෙහි පුතේ යෝග එකේ හැඩය කහමදේ හැඩය වගේම පුතේ ස්ථීර බව. කහමදේ හැඩය කහමදේ ස්ථීර බව ඒ වගේම පුතේ මේ කහමදය දෝෂ වලින් තොරවීමත් පුතේ වැදගත් වෙනවා.
එහෙනම් බලන්න පුතේ අපි කතා කරලා තියෙනවා බිත්තරයක ගුණාත්මක භාවය කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපාන සාධක පහක් කතා කරලා තියෙනවා පුතේ. බිත්තරේ පිරිසුදුභාවය, බිත්තරේ හොඳ තත්ත්වයේ පැවතීම, බිත්තරේ හැඩදර්ශකය පුතේ, ඒ වගේම සුදු මදේ සාපේක්ෂ දුෂ්‍රාවිතාවය සහ ආගන්තුක ද්‍රව්‍ය වලින් තොරවීමය, ඒ වගේම එහි හැඩය, කහමදේ සැලකපුවහම් පුතේ, යෝක් එක සැලකපුවහම් පුතේ කහමදේ හැඩය, ඒ වගේම ස්ථීර බව සහ කහමදය දෝෂවලින් තොරවීම කියන ලක්ෂණ පුතේ අපිට අතිශයින් වැදගත් වෙනවා. මොනවලින් තොරවීමද පුතේ? කහමදය දෝෂවලින් තොරවීම අතිශයින්ම වැදගත් වෙනවා දුවේ පුතේ. කහමදය දෝෂවලින් තොරවීම. රයිට්. අපි යමු ඉදිරියට. හරි. මෙන්න මේ ලක්ෂණවලට අමතරව පුතේ අපි කියපු විශේෂයෙන්ම බිත්තර වර්ගීකරණයේදී පුතේ බර වර්ගීකරණයේදී බර ප්‍රමාණය සැලකිල්ලට ගන්නවා පුතේ. හරි. මේ ලක්ෂණ වලට කතා කරපු අමතරව බිත්තර වර්ගීකරණයේදී බිත්තරවල බර ප්‍රමාණය පුතේ සැලකිල්ලට ගන්න. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ වැනි රටවල පුතේ බිත්තරවල ගුණාත්මක භාවය නිර්ණය කිරීමේදී පුතේ ඒවා A සහ B විදිහට ග්‍රේඩ් කරනවා පුතේ. AA A B යන කාණ්ඩවලට වෙන් කරනවා. AA type, A type, B type කියලා කාණ්ඩවලට වෙන් කරනවා බිත්තරවල. කොයිද? ඇමරිකා එක්සත් ජනපදයේ වැනි රටවල පුතේ මේ බිත්තරවල ගුණාත්මක භාවය නිර්ණය කිරීමේදී පුතේ ඒවා AA A සහ B විදිහට කාණ්ඩවලට වෙන් කිරීමක් සිද්ධ කරනවා. ඊටාම ගුණාත්මක තත්ත්වයේ බිත්තර, ගුණාත්මක තත්ත්වයේ බිත්තර සහ අපිට නේද පුතේ ඊට පස්සේ B සමහරලාට මේ ග්‍රේඩ් දීලා තියෙනවා ගුණාත්මක තත්ත්වයෙන් අඩු බිත්තරවලට B C වගේ වලට යනකොට. හරි. AA A සහ B විදිහට කාණ්ඩවලට වෙන් කිරීමක් සිදු කරනු ලබන. එහෙනම් පුතේ හරිද? බිත්තර වර්ගීකරණයේදී බිත්තරේ බර ප්‍රමාණය සැලකිල්ලට ගන්නවා පුතේ. අපිට සම්මත බරක් තියෙනවා ලංකාවෙත් මේ බිත්තරයක පැවතිය යුතු සම්මත බර ප්‍රමාණයක් ගැන පුතේ අපි කතා කරනවා තව ටිකකින්. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල පුතේ බිත්තරවල ගුණාත්මක භාවය නිර්ණය කිරීමේදී පුතේ බිත්තර AA A සහ B කියන විදිහට කාණ්ඩවලට වෙන් කිරීමක් සිදු කරනු ලබනවා. කාණ්ඩවලට වෙන් කිරීමක් සිදු කරනු ලබනවා පුතේ. හොඳයි පුතේ අපි බලමු. අන්න හරි. මෙන්න බලන්න බිත්තරයක ගුණාත්මක භාවය කෙරෙහි බලපාන සාධක. හරි. ගුණාත්මක සාධක. මෙන්න බලන්නකෝ අර කියපු AA A සහ B කියන විදිහට කාණ්ඩගත කරලා තියෙන බිත්තරවල තත්ත්වයන් බලමු පොඩ්ඩක් අපි. වගු දිහා බලන්න පුතේ. AA කාණ්ඩේ බලන්න පුතේ. AA කාණ්ඩේ කට්ටියන්ගේ පොඩ්ඩක් බලන්න කටුව කොහොමද කියලා. AA කාණ්ඩේ කට්ටියගේ අපි ඒගොල්ලොන්ට වර්ණයක් දෙමු. හරි. AA කාණ්ඩේ කට්ටියන්ගේ කටුව බලමු. AA කාණ්ඩේ කට්ටියන්ගේ කටුව පිරිසුදුයි. කටුවේ පළුදු නොවිය යුතුයි පුතේ. ඒගොල්ලෝ ප්‍රායෝගිකව හොඳ තත්ත්වයේ තිබිය යුතුයි පුතේ. ප්‍රායෝගික හොඳ තත්ත්වයේ තිබිය යුතුයි. වායු හිදැස right
උසින් 8න් එකක් වූ අඩු විය යුතුයි. සුදු මදය පැහැදිලි නිශ්චලයි. හරි. right. කහ මදය යෝග් එක බාහිර පෙනුම දෝෂවලින් තොරයි පුතේ. ඒ කට්ටිය කටුව පිරිසුදු වෙන්න ඕනේ. පළුදු නොවිය යුතුයි. ඒ වගේම ප්‍රායෝගිකව හොඳ තත්ත්වයෙන් තිබිය යුතුයි. වායු හිදෙස උසින් 16න් 3ක් වූ අඩු විය යුතුයි. සුදු මදය පැහැදිලි නිශ්චලයි. කහ මදය බාහිර පෙනුම දෝෂවලින් තොර වෙන්න ඕනේ පුතේ. බාහිර පෙනුම දෝෂවලින් තොර වෙන්න ඕනේ. B කාණ්ඩයට යම්. ඒගොල්ලොන්ගේ හරි පිරිසුදු හා කිලිටි බලන්න ආහාර තත්ත්වය කිලිටි නේ. ඒ වගේ පළුදු නොවිය යුතුයි. හරි පිරිසුදු හා කිලිටි ඒ වගේම පළුදු නොවිය යුතුයි. හරි කටුව අසාමාන්‍යයි. කටුව ඒගොල්ලොන්ගේ අසාමාන්‍යයි. right. වායු හිදෙස ගත්තාම උසින් 16න් 3ක් වූ වැඩි විය යුතුයි. සුදු මදය දුර්වලයි දියාරු ගතියකින් යුක්තයි පුතේ ඒ වගේම කුඩා ප්‍රමාණයේ සුදු මදය තුල රුධිර හෝ මස් වැනි ලප දකින්න පුළුවන්. කහ මදේ ගත්තොත් කහ මදේ පැහැදිලිව ජීවාණු වර්ධනය දැකිය හැකි. නමුත් රුධිරය දැකිය නොහැකි. රුධිරය දැකිය නොහැකි. බලන්න බිත්තරයක ගුණාත්මක භාවය කෙරෙහි බලපාන සාධක කටුව වායු හිදෙස සුදු මදය කහ මදය ගැන විස්තර කොහොමද මේ ඩබල් E කාණ්ඩය A කාණ්ඩය සහ B කාණ්ඩයේ තත්ත්වයන් ගැන කතා කරපුවාම පුතේ පවතින තත්ත්වයන් ගැනයි අපි ඒකෙදි කතා කරේ. right. හරි අපි යනවා ඔන්න ශ්‍රී ලංකාවේ අපේ රටේ සිදු කරන බිත්තර වර්ගීකරණයේ ප්‍රධාන වශයෙන් හරිද නිර්ණය කරන සාධකයේ වෙන්නේ බිත්තරයේ බර ප්‍රමාණය. මං කිව්වා තව ටිකකින් අපේ රටේ මේ වර්ගීකරණය සිදු කරන ප්‍රධානතම සාධකයේ විදිහට බිත්තරයේ බර ප්‍රමාණය සහ එහි නියමිත අගය ගැන කියනවා කියලා. ඒක මතක තියාගන්න වෙනවා පුතේ අහනවා. right. ශ්‍රී ලංකාවේ සිදු කරන බිත්තර වර්ගීකරණයේ පුතේ ප්‍රධාන වශයෙන් නිර්ණය කරන සාධකයේ වෙන්නේ බිත්තරේ බර ප්‍රමාණය. කවුද පුතේ? බිත්තරයේ බර ප්‍රමාණය කොච්චරක්ද පුතේ? සම්මතාගය ග්‍රෑම් 56යි. ඔන්න සම්මතාගය. මතක තියාගන්න ඕනේ ශ්‍රී ලංකාවේ සිදු කරන බිත්තර වර්ගීකරණය ප්‍රධාන වශයෙන් නිර්ණය කරන සාධකයේ වෙන්නේ බිත්තරේ බර ප්‍රමාණය. එහෙනම් මතක තියාගන්න පුතේ ශ්‍රී ලංකාවේ සිදු කරන බිත්තර වර්ගීකරණය විභාගෙදී අනිවාර්යයෙන්ම අහයි පුතේ අගයත් එක්කම කරුණොත් එක්කම අහයි පුතේ. එහෙනම් දයාබර දුවේ පුතේ ශ්‍රී ලංකාවේ සිදු කරන බිත්තර වර්ගීකරණය ප්‍රධාන වශයෙන්ම නිර්ණය කරන සාධකයේ වෙන්නේ පුතේ බිත්තරේ බර ප්‍රමාණය. සම්මත බිත්තරයක ස්කන්ධය බලන්න පුතේ සම්මත බිත්තරයක ස්කන්ධය සාමාන්‍යයෙන් ග්‍රෑම් 56ක් පමණ වෙන්නේ. බහුවර්ණ මාදලී ප්‍රශ්නයක් අහයි. ව්‍යුහගත මාදලී ප්‍රශ්නයක ලියන්න අහයි. බිත්තරයක සම්මත බර ප්‍රමාණය වෙන්නේ පුතේ අපේ රටේ ග්‍රෑම් 56යි. බලන්න ගෙදර තියෙන බිත්තරවල සම්මත බර තියෙනවද කියලා පුතේ.
ගෙදර ගෙනලා තියෙන බිත්තරයක බර බලන්න. බිත්තරවල බර බලන්න ගිහිල්ලා බිත්තර ටික ඔක්කොම කුඩු කරලා දාන්න එපා. බිත්තරයක් ස්කේල් එකට තියන්න ගිහිල්ලා ඉස්සලා භාජනයක් තියලා ඒක ට්‍රේ කරලා රයිට් ඈ භාජනයේ බර ඇරලා ඊළඟට බිත්තරේ තියලා බර බලන්න භාජනයට දාලා සම්මත බර බිත්තරේ තියනවාද කියලා ඈ නැත්නම් ස්කේල් එකකින් බිත්තරේ තියන්න ගිහිල්ලා බිත්තරේ බිඳගෙන බැනුම් අහගන්න වෙනවා ගෙදරිනුත් එක්ක ඈ අපරාධ නිකන් බිත්තරේ බර බලන්න නැහැ බිත්තරෙත් නෑ ඉස්සලා භාජනයක් තියලා ට්‍රේ කරලා ඒක භාජනයේ බර ඇරලා නේද බිඳුව කරලා ඊට පස්සේ බිත්තරේ තියලා බර බලන්න සම්මත බර ප්‍රමාණය ඔබ මිලදී ගන්න බිත්තරවල තියනවාද කියලා රයිට් හරි එහෙනම් දෙවියන් පුතේ මතක තියාගන්න අපේ රටේ සිදු කරන බිත්තර වර්ගීකරණය ප්‍රධාන වශයෙන්ම සිදු කරන්නේ නිර්ණය කරන්නේ පුතේ බිත්තරේ බර ප්‍රමාණය හරි එහෙනම් සම්මත බිත්තරයක ස්කන්ධයේ සාමාන්‍යයෙන් පුතේ කොච්චරද ග්‍රෑම් 56ක් පමණ ග්‍රෑම් 56ක් හරි එහෙනම් ශ්‍රී ලංකාවේ ප්‍රමිති ආයතනයට අනුව මොකද්ද පුතේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කියන්නේ SLS ශ්‍රී ලංකා SLSI එක නේ මොකද්ද ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එක SLS කියලා අපි කියන්නේ SLS ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් SLSI එක මොකද්ද පුතේ SLSI එක කියන්නේ SLS කියලා තමයි අපි සාමාන්‍ය කියන්නේ SLSI කියන්නේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය SLS එක I එක නැත උනත් කියන්න පුළුවන් SLS කියලා ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය අපේ ප්‍රමිති ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අනුව බිත්තර වර්ගීකරණය කිරීමේ ප්‍රධාන නිර්ණායකයේ බිත්තරේ බර ස්කන්ධයේ බර අණුවයි පුතේ වර්ගීකරණය කරලා තියෙන්නේ බර අණුව වර්ගයේ සහ ස්කන්ධයේ තියෙනවා පුතේ ස්මෝල් කුඩා වර්ගයේ බිත්තර විදියට හඳුන්වන්නේ පුතේ ස්කන්ධයේ ග්‍රෑම් 38ත් 44ත් අතර කුඩා බිත්තර පොඩි බිත්තර ස්මෝල් බිත්තර කුඩා බිත්තර විදියට හඳුන්වන්නේ පුතේ ඒගොල්ලොන්ගේ බර අණුවයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය SLSI එක ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අනුව බිත්තර ඒගොල්ලෝ වර්ගීකරණය කරලා තියෙනවා බිත්තරයක බර ප්‍රමාණය අනුව මොකද ශ්‍රී ලංකාවේ බිත්තර වර්ගීකරණය සඳහා යොදා ගන්නා ප්‍රධානතම නිර්ණායක උනේ බිත්තරයක ස්කන්ධයේ බර සම්මත බර විදියට අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ බිත්තරයක බර ප්‍රමාණය ග්‍රෑම් 56ක් විදියට ඒකෙනුත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අනුව කුඩා බිත්තර විදියට ස්මෝල් බිත්තර විදියට වර්ග කරලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ ස්කන්ධයේ ග්‍රෑම් 38ත් 44ත් අතරයි පුතේ. එහෙනම් කුඩා බිත්තර කියන්නේ ස්කන්ධයේ ග්‍රෑම් 38ත් 44ත් අතර. අංක දෙක මීඩියම් මධ්‍යම ප්‍රමාණය 44ට පස්සේ ඉන්නේ 45ත් 52ත් අතර. මධ්‍යම ප්‍රමාණයේ බිත්තර SLS එකට අනුව SLSI එකට අනුව ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ඉන්ස්ටිටියුට් එකට අනුව මධ්‍යම ප්‍රමාණයේ බිත්තරවල බර වෙන්න ඕනේ පුතේ 45ත් 52ත් අතර. කීයද? 45ත් 52ත් අතර. 38ත් 42ත් 44ත් අතරනේ කුඩා ප්‍රමාණය. එහෙනම් ඊට පස්සේ නාගෙන් අල්ල ගන්න පුළුවන් ඒක කුඩා වර්ගයේ ස්මෝල් එක ස්කන්ධයේ ග්‍රෑම් 38ත් 44ත් අතර මධ්‍යම ප්‍රමාණය වයි ඊළඟට එනම් පටන් ගන්නේ 44ට පස්සේ ඉන්නේ 45ත් 52ත් අතර මධ්‍යම ප්‍රමාණයේ බිත්තර මීඩියම් සයිස් එක 45ත් 52ත් අතර large විශාල large එහෙනම් විශාල කියන්නේ 53ත් 59ත් අතර ග්‍රෑම් විශාල බිත්තර large එහෙනම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට අනුව ලොකු බිත්තර නැත්නම් විශාල බිත්තර විදියට වර්ග කරලා තියෙන්නේ යාළුවයි බර කොහමද? විශාල බිත්තර large කට්ටියගේ ග්‍රෑම් 53ත් ග්‍රෑම් 59ත් අතර. අන්න. ග්‍රෑම් 53ත් ග්‍රෑම් 59ත් අතර තමයි විශාල බිත්තර large විදියට හඳුන්වන්නේ. එහෙනම් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට එක්ස්ට්‍රා large බිත්තරයක බර ප්‍රමාණය කීයද? අංක 4. තරමක් විශාල.
extra large. එයාගේ බර 60 හෝ 60ට වැඩි. හරි. මෙන්න මේ ප්‍රමිතිය. SLS 959 බිත්තරවල බිත්තර වර්ගීකරණයට අදාළ ප්‍රමිතිය මෙන්න SLS 959 1992. මෙන්න SLS 959 1992 1992 SLS 1959 1992 මෙති SLS ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් 1959 959 1992 1992 මේ අනුව තමයි ප්‍රමිති ආයතනයේ බිත්තර වර්ගීකරණයේ කුඩා මධ්‍යම විශාල සහ තරමක් විශාල විදියට වර්ගීකරණය කරලා තියෙනවා පුතේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS ප්‍රමිති SLS ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් right 959 959 1992 ශ්‍රී ලංකා ප්‍රමිති SLS ස්ටෑන්ඩඩ් 959 1992 ශ්‍රී ලංකා ප්‍රමිති 959 1992 අනුව බිත්තර වර්ගීකරණය කරලා තියෙනවා ප්‍රමිති ආයතනයේ මගින් කුඩා මධ්‍යම විශාල සහ තරමක් විශාල. කුඩා බිත්තර වල ස්කන්ධයේ ග්‍රෑම් 38ත් 44ත් අතර මධ්‍යම ප්‍රමාණයේ බිත්තර වල ස්කන්ධයේ ග්‍රෑම් 45ත් 52ත් අතර මතක තියාගන්න ලේසි. විශාල ප්‍රමාණයේ බිත්තර වල ස්කන්ධයේ ග්‍රෑම් 53ත් 59ත් අතර පුතේ. තරමක් විශාල අපි කියන එක්ස්ට්‍රා ලාර්ජ් තරමක් විශාල බිත්තර වල ස්කන්ධයේ ග්‍රෑම් 60 හෝ ඊට වැඩි. ග්‍රෑම් 60 හෝ ඊට වැඩි දරුවෝ. හරි. හැබැයි මේ බිත්තර කර්මාන්තයේ දෙන සමහර ආයතන මගින් ඒගොල්ලොන්ට අනුයාත වූ ක්‍රමයකට බිත්තර වර්ගීකරණය කරනු ලබනවා. මේ ප්‍රමිති ආයතනයේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් ටික අපි කිව්වා. නමුත් ඊට අමතරව කියන්න ඕනේ පුතේ මේ බිත්තර කර්මාන්තයේ නිරත වෙන සමහර ආයතන ඇතම් ආයතන මගින් තමන්ට අනුයාත වූ ක්‍රමයකට බිත්තර වර්ගීකරණය කරනු ලබන. ඒකත් මතක තියාගන්න. ඒත් බිත්තර කර්මාන්තයේ යෙදෙන සමහර ආයතන මගින් හැම එකක්ම නෙවෙයි සමහර ආයතන මගින්. එහෙත් බිත්තර කර්මාන්තයේ යෙදෙන සමහර ආයතන මගින් බිත්තර කර්මාන්තයේ යෙදෙන සමහර ආයතන මගින් දුවේ පුතේ. හරිද? ඒගොල්ලොන්ට අනුයාත වූ ක්‍රමයකට හරිද? තමන්ටම අනුයාත ක්‍රමයකට බිත්තර වර්ගීකරණය කරනු ලැබේ. ඒගොල්ලොන්ටම අනුයාත වෙච්ච ක්‍රමයකට ඒගොල්ලෝ බිත්තර වර්ගීකරණය කර. right. ඒ අනුව පහත වර්ගීකරණයට අදාළ ආයතන විසින් හඳුන්වා දී ඇත. මේ බලන්න. SLS එකට අමතරව ඒ අනුව පහත වර්ගීකරණයට අදාළ ආයතන විසින් හඳුන්වා දීලා තියෙනවා. මෙන්න අර SLS ප්‍රමිති වලට අමතරව සමහර බිත්තර නිෂ්පාදනය කරන ආයතන සමහර ආයතන මගින් ඒගොල්ලොන්ට අනුයාත විදිහට මේ වර්ගීකරණය සඳහා මේ අගයන් සපයලා දීලා තියෙනවා. ඒකත් පොඩ්ඩක් අපි බලමු. ඒගොල්ලෝ කුඩා බිත්තර සඳහා බර ග්‍රෑම් 35ත් 45ත් අතර SLS ප්‍රමිතිය කියේ තියෙන්නේ කුඩා බිත්තර සඳහා බර ග්‍රෑම් 38ත් 44ත් අතර. SLS ප්‍රමිතියේ තියෙන බිත්තර සඳහා SLS ප්‍රමිතියේ තියෙන කුඩා බිත්තර වලට පුතේ කුඩා බිත්තර සඳහා SLS ප්‍රමිතිය තියෙන්නේ හරිද? කුඩා බිත්තර සඳහා SLS ප්‍රමිතිය තියෙන්නේ ස්කන්ධයේ ග්‍රෑම් 38ත් 44ත් අතර. සංසන්දනය කරලා බලමු. හැබැයි සමහර බිත්තර කර්මාන්තයේ දෙන ආයතන මගින් ඒගොල්ලොන්ට අනුයාත ක්‍රමයකට මේ වර්ගීකරණය සිදු කර ගන්නවා කියලා තියෙනවා. එහෙනම් ඒ වගේ කීයද? කුඩා බිත්තර සඳහා 35ත් 45ත් අතර අගේ දීලා තියෙනවා. මධ්‍යම ප්‍රමාණයේ බිත්තර සඳහා ඒ ආයතන දීලා තිනවා ග්‍රෑම් 45ත් 55ත් අතර. මධ්‍යම ප්‍රමාණයේ බිත්තර සඳහා SLS ප්‍රමිතිය 45ත් 52ත් අතර. 45ත් 52ත් අතර.
වෙනත් කට්ටිය 45ත් 55ත් අතර ඒගොල්ලෝ වෙනත් කට්ටිය. වෙනත් අය විශාල බිත්තර සඳහා ග්‍රෑම් 55ත් 65ත් අතර අගයක් දීලා තියෙනවා. SLS විශාල බිත්තර සඳහා ඒගොල්ලෝ ග්‍රෑම් 53ත් 59ත් අතර අගයක් දීලා තියෙනවා. අඩුයි අරට වඩා. තරමක් විශාල බිත්තර කියලත් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒගොල්ලෝ තරමක් විශාල බිත්තර අරගොල්ලෝ 60ට වැඩිනේ මේගොල්ලෝ 65ත් 75ත් අතර. මේ තරමක් විශාල බිත්තර සඳහා SLS ප්‍රමිතිය 60 හෝ ඊට වැඩි. වෙනත් ආයතන මගින් දීලා තියෙන තරමක් විශාල බිත්තර සඳහා එක්ස්ට්‍රා ලාර්ජ් එග්ස් වලට ඒගොල්ලොන්ගේ අගේ ග්‍රෑම් 65ත් 75ත් අතර. ඊට අමතරව ඒගොල්ලෝ පස්වෙනි ආකාරයක් විදියට වර්ග කරලා තියෙනවා එක්ස්ට්‍රා ලාර්ජ් කියලා අතිවිශාල කියලා. තව බිත්තර ඒක ග්‍රෑම් 85ත් 95ත් අතර අතිවිශාල බිත්තර කියලා ඒගොල්ලෝ තවත් ආකාරයකට වර්ගීකරණය කරලා තියෙනවා බර අණු. එහෙනම් අරගොල්ලොන්ගේ විශාල බිත්තර එහෙම නැත්නම් තරමක් විශාල බිත්තර ඒගොල්ලොන්ගේ එක්ස්ට්‍රා ලාර්ජ් එක 60 හෝ ඊට වැඩිනේ. වෙනත් කට්ටිය තරමක් විශාල බිත්තර එක්ස්ට්‍රා ලාර්ජ් එකගේ 65යි 75ත් අතර ඒගොල්ලෝ තවත් වර්ගයක් විදියට අංක 5 වෙනි ආකාරයට අංක 5 විදියට අතිවිශාල එක්ස්ට්‍රා ලාර්ජ් ඒගොල්ලොන්ගේ ග්‍රෑම් 85ත් 95ත් අතර ඒගොල්ලෝ ප්‍රමාණයක් අතිවිශාල බිත්තර විදියට වර්ගීකරණය කරලා තියෙනවා. කොච්චරද අගය? ග්‍රෑම් 85ත් 95ත් අතර අතිවිශාල බිත්තර. right. හරි. ස්කන්ධය අනුව වර්ගීකරණය කරන ලද බිත්තර බලන්න පුතේ රූපේ තියෙනවා. right. එක්ස්ට්‍රා ලාර්ජ් නේද? මෙන්න අතිවිශාල බිත්තරක් තියෙනවා. මේ බලන්න ස්කන්ධය අනුව වර්ගීකරණය කරන ලද බිත්තරවල රූප සටහනක් තියනවාද මේ පුතේ බලන්න ඒක. මේ බලන්න. ස්කන්ධය අනුව වර්ගීකරණය කරන ලද බිත්තර. බලන්න. මේ අපි උඩින් ලියමු. ස්මෝල් කුඩා මීඩියම් මධ්‍යම විශාල එක්ස්ට්‍රා ලාර්ජ් තරමක් විශාල එක්ස්ට්‍රා ලාර්ජ් නේද? ඩබල් XL වගේ අතිවිශාල XL ඩබල් XL right නේද? ඇඳුමුත් තියෙන්නේ ආනේ ඇඳුනුත් තියෙන මිලදී ගන්න යද්ද ස්මෝල් තියෙනවා මීඩියම් තියෙනවා ලාර්ජ් තියෙනවා XL තියෙනවා ඩබල් XL ට්‍රිපල් XL නේද? මේ විදිහට තියෙනවානේ. XL කියලා තියෙනවා. XL එහෙනම් ස්කන්ධය අනුව වර්ගීකරණය කරන ලද බිත්තර මෙන්න පුතේ ස්මෝල් මීඩියම් ලාර්ජ් මෙවන් එක්ස්ට්‍රා ලාර්ජ් එක්ස්ට්‍රා ලාර්ජ්. හරි. ස්කන්ධය අනුව වර්ගීකරණය කරන ලද බිත්තරයි පුතේ මේ තියෙන්නේ. හරි. ස්මෝල් කුඩා බිත්තර කුඩා මධ්‍යම විශාල තරමක් විශාල අතිවිශාල. වර්ග 5යි 1යි 2යි 3යි 4යි 5යි. එහෙමනේ මේ බලන්න. කුඩා මධ්‍යම විශාල තරමක් විශාල අතිවිශාල. right. කුඩා මධ්‍යම විශාල තරමක් විශාල අතිවිශාල. කොහොමද? කුඩා මධ්‍යම විශාල තරමක් විශාල අතිවිශාල. හරිනේ? right. විභාගයට આવුත් ලියාගත්ත හැකිද? කුඩා ස්මෝල් මීඩියම් මධ්‍යම ලාර්ජ් විශාල තරමක් විශාල එක්ස්ට්‍රා ලාර්ජ් අතිවිශාල එක්ස්ට්‍රා ලාර්ජ් ඩබල් XL. right. හරි. පැහැදිලි නේද ඔය පුතේ? හරි. එහෙනම් රටවල් කිහිපයක වර්ෂයකදී ඒක පුද්ගල බිත්තර පරිභෝජනය තියෙනවා පුතේ. බලන්න. රටවල් කිහිපයක වර්ෂයකදී ඒක පුද්ගල බිත්තර පරිභෝජනය. හරි. ශ්‍රී ලංකාවේ අඩුවෙන්ම පරිභෝජනය කරලා තියෙන්නේ අපි නේද?
ශ්‍රී ලංකාව. වර්ෂයකදී ඒක පුද්ගල බිත්තර පරිභෝජනය 54යි. ඇමරිකාවේ වර්ෂයකදී ඒක පුද්ගල පරිභෝජනය බිත්තර 250යි. අපිට වඩා වැඩි. චීනය තමා බිත්තර කාලා තින්නේ හොඳටම නේද? චීනයේ වර්ෂයකදී ඒක පුද්ගල බිත්තර පරිභෝජනය 349ක්. රයිට්? ඒගොල්ලෝ තමයි හොඳටම කාලා තියෙන බිත්තර වැඩිපුර කාලා තියෙනවා. ජපානයේ ඒක පුද්ගල බිත්තර පරිභෝජනය අපිටයි ඇමරිකා එක්සත් ජනපදයටයි වඩා වැඩි. නමුත් චීනයට වඩා අඩුයි. ඒගොල්ලෝ 323ක් වර්ෂයකදී ඒක පුද්ගල බිත්තර පරිභෝජනය. ඔස්ට්‍රේලියාවට යනවා. ඔස්ට්‍රේලියාවේ අපිට වඩා වැඩි, අනිත් තුන් ගොල්ලොන්ටම වඩා අඩුයි. 166යි ඒගොල්ලොන්ගේ ඒක පුද්ගල බිත්තර පරිභෝජනය. එහෙනම් රටවල් කිහිපයක ඒක පුද්ගල බිත්තර පරිභෝජනය ගත්තාම වැඩිපුරම බිත්තර පරිභෝජනය කරලා තියෙන්නේ කොහෙද? වැඩිපුරම වර්ෂයකදී ඒක පුද්ගල බිත්තර පරිභෝජනය යන්නේ කාටද? චීනයට. චීනය. ඒගොල්ලොන්ගේ ඒක පුද්ගල බිත්තර පරිභෝජනය වර්ෂයකට 349යි. චීනය. රයිට්? රටවල් කිහිපයක වර්ෂයකදී අවුරුද්දකට ඒගොල්ලොන්ගේ ඒක පුද්ගල බිත්තර පරිභෝජනය තියෙනවා. ශ්‍රී ලංකාවේ වර්ෂයකදී ඒක පුද්ගල බිත්තර පරිභෝජනය 54යි. අඩුම ඒක පුද්ගල බිත්තර පරිභෝජනයක් මේ වගේ විදිහට තියෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ 250යි. චීනය ගත්තාම තමයි වර්ෂයකදී ඒක පුද්ගල බිත්තර පරිභෝජනය වැඩියෙන්ම තියෙන්නේ. බිත්තර 349ක්. දෙවනුවට ඒක පුද්ගල බිත්තර පරිභෝජනය තියෙන්නේ ජපානයේ. වර්ෂයකදී ඒක පුද්ගල බිත්තර පරිභෝජනය 323ක්. තෙවනුව ඒක පුද්ගල බිත්තර පරිභෝජනය ඇමරිකාව. වර්ෂයකදී ඒක පුද්ගල බිත්තර පරිභෝජනය ඒගොල්ලොන්ගේ 250යි. සිව්වනුව ඔස්ට්‍රේලියාව. ඔස්ට්‍රේලියාවේ වර්ෂයකදී ඒක පුද්ගල බිත්තර පරිභෝජනය දරුවනේ 166යි. 166යි. රයිට්? අවසන් ස්ථානයේ අපිට හම්බෙන්නේ වර්ෂයකදී ඒක පුද්ගල බිත්තර පරිභෝජනය 54යි. රයිට්? හරි. බිත්තරයක කොටස් ටික තියෙනවා පුතේ මේ බලන්න. බිත්තරයක කොටස් ටික නම් කරලා තියෙනවා බලන්න පුතේ. උච්චර්මයේ තියෙනවා පුතේ. උච්චර්මය. රයිට්? මෙන්න යෝක් එක, එග් යෝක් එක. බිත්තර කහමදේ තියෙනවා පුතේ. කවච පටලයේ තියෙනවා ෂෙල් මෙම්බ්‍රන්ස්. කවච පටලයේ පුතේ මෙන්න පුතේ වාත අවකාශය. එයා සෙල් එක. වාත අවකාශයේ පුතේ ඝන බිත්තර සුදු මදය තික් ඇල්බියුමින් එක පුතේ ඇල්බියුමිනය. මෙන්න පුතේ ඇල්බියුමිනය ඝන බිත්තර සුදු මදේ තික් ඇල්බියුමිනය පුතේ. මෙන්න මෙතන තියෙනවා පුතේ ඒක හඳුන්වනවා ඩිම්බ රජ්ජුව කියලා පුතේ මෙන්න මේ ස්ථානේ. හරි. ඊට පස්සේ මෙන්න මේ ඇතුළත තියෙනවා පුතේ අභ්‍යන්තර තුනී ඇල්බියුමිනයක්. ඉන්ටර්නල් තින් ඇල්බියුමින් එකක් තියෙනවා පුතේ. ඊට පස්සේ මෙන්න මේ හරිය තියෙනවා බාහිර තුනී ඇල්බියුමිනය. එක්ස්ටර්නල් තින් ඇල්බියුමින් එක පුතේ. ඊට පස්සේ තියෙනවා පුතේ ෂෙල් එක කවචය. බාන බිත්තරයක කොටස් ටික පුතේ. බිත්තරයක ප්‍රධාන කොටස් ටික බලන්න පුතේ. රයිට්? ප්‍රධාන කොටස් ටික බලන්න පුතේ නැවතත්. උච්චර්මය, මෙන්න බිත්තර කහමදය, ෂෙල් මෙම්බ්‍රන්ස් එක තියෙනවා පුතේ කවච පටලය, වාතාවකාශය, ඝන බිත්තර සුදු මදේ පුතේ ඝන බිත්තර සුදු මදේ මේ ඝන බිත්තර සුදු මදේ ඩිම්බ රජ්ජුව අභ්‍යන්තරයේ තුනී ඇල්බියුමිනයක් තියෙනවා පුතේ මේ අභ්‍යන්තර තුනී ඇල්බියුමිනයක් තියෙනවා පුතේ.
ඇතුළත මෙන්න පුතේ බාහිර තුනී ඇල්බියුමිනයක් තියෙනවා. බාහිර තුනී ඇල්බියුමිනයක් තියෙනවා පුතේ. පිටතින්ම තියෙනවා පුතේ කවචය නැත්තම් ෂෙල් එක. පිටතින්ම ෂෙල් එක තියෙනවා කවචය තියෙනවා. උච්චර්මය. බිත්තර කවචයට හේවත් කටුවට මතු පිටින් සුදු පැහැති පවුඩර් කුඩක් වැනි ස්තරය තමයි පුතේ උච්චර්මය කියලා හඳුන්වන්නේ. right මේ තියෙන පුතේ වටේට මේ පවුඩර් කුඩක් වැනි කොටස. පවුඩර් කුඩක් වැනි කොටස පුතේ මේ පිටතින්ම තියෙන පුතේ මේ තියෙන පුතේ. මේ පිටතින්ම ඔබට පේනවා ඇති පුතේ පවුඩර් කුඩක් වැනි කොටස. පවුඩර් කුඩක් වැනි කොටස තියෙනවා පුතේ ඔබට පේනවා ඇති. පුතේ බිත්තර කවචයට හේවත් කටුවට මතු පිටින් බිත්තර කටුවට මතු පිටින් පුතේ පිහිටි සුදු පැහැති පවුඩර් කුඩක් වැනි ස්තරය තමයි පුතේ උච්චර්මයේ විදියට හඳුන්වන්නේ බිත්තරේ. මෙය මගින් බිත්තර කවචයේ ඇති පියවි ඇසට නොපෙනෙන තරම් වූ කුඩා සිදුරු හරහා බාහිර පරිසරයෙන් ශුද්‍ර ජීවීන් ඇතුළු වීම වළක්වනවා පුතේ. මොකද්ද පුතේ මේ උච්චර්මයෙන් සිදු කරන කාර්යය පුතේ? උච්චර්මය කියන්නේ පුතේ බිත්තර කටුවට නැත්තම් මේ කවචයට මතු පිටින් තියෙන පුතේ ස්පේස් එකේ කවචයේ මතු පිටින් තියෙන සුදු පැහැති පවුඩර් කුඩක් වැනි ස්තරයේ පුතේ. සුදු පාට පවුඩර් කුඩක් වැනි ස්තරයේ හොඳට බිත්තරයක් අතර නම් බලන්න. ඒක තමයි උච්චර්මය කියලා කියන්නේ පුතේ. එයාට තමයි පුතේ උච්චර්මය කියලා කියන්නේ. එතකොට පුතේ මේ උච්චර්මයේ මගින් පුතේ බිත්තර කටුවේ නැත්තම් බිත්තර කවචයේ ෂෙල් එකේ තියෙන පුතේ පියවි ඇසටවත් පේන්නේ නැති අපි මේ පේන ඇසට අපේ මේ ඇහැට අපිට පේන ඇසට මේ පියවි ඇසට නොපෙනෙන පුතේ තරම් වූ කුඩා සිදුරු හරහා පියවි ඇසට නොපෙනෙන තරම් වූ මෙන්න මේ කුඩා සිදුරු හරහා පුතේ බාහිර පරිසරයෙන් ශුද්‍ර ජීවීන් ඇතුළු වීම වළක්වනවා. බාහිර පරිසරයෙන් බිත්තරය තුළට මේ ශුද්‍ර ජීවීන් ඇතුළු වීම වළක්වනවා පුතේ මේ උච්චර්මයේ මගින්. මේ මගින් බිත්තර කවචයේ තියෙන පියවි ඇසට නොපෙනෙන තරම් වූ කුඩා සිදුරු හරහා පුතේ බාහිර පරිසරයෙන් හරිද කවුද ශුද්‍ර ජීවීන් ඇතුළු වීම වළක්වනවා. බාහිර පරිසරයෙන් පුතේ ශුද්‍ර ජීවීන් ඇතුළු වීම වළක්වනවා දුවේ පුතේ. රයිට් හරි. කවුද යා? උච්චර්මය. අපි යමු බිත්තර කවචේ නැත්නම් කටුව ෂෙල් එක. බිත්තර කවචේ නැත්නම් කටුව ෂෙල් එක. රූපේ බලමුද අපි? මං අංක 1 විදිහටයි උච්චර්මය නම් කරන්න. මං අංක 2 විදිහටයි මෙන්න කවචේ නම් කරන්නේ. මේ තියෙන පුතේ කවචේ අංක 2 විදිහටයි මං කවචේ නම් කරන්න. ෂෙල් එක බිත්තර කටුව තමයි අංක 2 විදිහට මෙතනින් මේ රතු පාට ඩොට් එකක් තියලා මම නම් කරේ. රතු පාට ඩොට් එකක් තියලා නම් කරේ බිත්තර කටුව නැත්තම් කවචේ. හරි. මේ බිත්තරයක කවචයේ පුතේ කැල්සියම් වලින් හැදිලා තියෙන්නේ. පියවි ඇසට නොපෙනෙන සිදුරු සහිත වූ ස්තරයක් පුතේ. මේ ෂෙල් එක කැල්සියම් වලින් සකස් වෙලා තියෙන මේ පියවි ඇසට නොපෙනෙන සිදුරු සහිත ස්තරයක් පුතේ. කවුද පුතේ ෂෙල් එක කියන්නේ? බිත්තරයක ෂෙල් එක නැත්තම් කටුව කියන්නේ කවුද පුතේ? පුතේ බිත්තර කවචය. මොන වගේන්ද පුතේ බිත්තර කවචය හැදිලා තියෙන්නේ? කැල්සියම් වලින් පුතේ හැදිලා තියෙන්නේ. බිත්තර කවචය පුතේ කැල්සියම් වලින් හැදිලා තියෙන්නේ. බිත්තර කවචය කැල්සියම් වලින් සෑදී. එයා කැල්සියම් වලින් හැදිලා තියෙන්නේ පුතේ. බිත්තර කවචය කැල්සියම් වලින් සෑදී. හරිද පුතේ? හැබැයි පියවි ඇසට නොපෙනෙන අපේ මේ පේන ඇහැට
පියවි ඇසට නොපෙනෙන පුතේ සිදුරු සහිත වූ ස්තරයක්. පියවි ඇසට පේන්නේ පුතේ. නමුත් කැල්සියම් වලින් හැදිලා තියෙන කැල්සියම් වලින් හැදිලා තියෙන පියවි ඇසට නොපෙනෙන සිදුරු සහිත ස්තරයක් තමයි පුතේ. පියවි ඇසට පේන්නේ නැති කුඩා සිදුරු සහිත ස්තරයක් තමයි පුතේ බිත්තර කවචේ නැත්තම් කටුව කියලා කියන්නේ ෂෙල් එක කියලා කියන්නේ පුතේ. එයා හැදිලා තියෙන්නේ කැල්සියම් වලින් හැදිලා පියවි ඇසට නොපෙනෙන සිදුරු සහිත වූ ස්තරයක් පුතේ ෂෙල් එක කියන්නේ. ඒක තියෙන්නේ බිත්තරේ ආරක්ෂාව ඒ වගේම බිත්තරේ සඳහා નિયમિત හඩය පවත්වා ගැනීම සහ මොකටද වායු හුවමාරුව සඳහා වැදගත් වන මෙය යාන්ත්‍රික බාධකයක් ලෙස ක්‍රියා කරනවා. මොකටද තියෙන්නේ? බිත්තරේ ආරක්ෂාව ඒ වගේම බිත්තරේ සඳහා નિયમિત හැඩය පවත්වා ගැනීම નિયમિત හැඩය පවත්වා ගැනීම ඒ වගේම මොකටද වායු හුවමාරුව සඳහා වගේම වැදගත් ඒක අපි වායු හුවමාරුව සඳහා කියලා ගමු. ඒ වගේම යාන්ත්‍රික බාධකයක් විදිහට එයා යාන්ත්‍රික හරිද යාන්ත්‍රික බාධකයක් විදිහට ක්‍රියා කරනවා පුතේ මේ බිත්තර කටුව නැත්තම් කවචේ. මොනවටද බලන්න? බිත්තරේ ආරක්ෂාවට, බිත්තරේ සඳහා નિયમિત හැඩය පවත්වා ගැනීමට, වායුව මාරුව සඳහා වගේම ඒ සඳහා වායුව මාරුව සඳහා වගේම යාන්ත්‍රික බාධකයක් විදිහට ක්‍රියා කරනවා. මෙකැනිකල් බැරියර් එකක් විදිහට යාන්ත්‍රික බාධකයක් විදිහට ක්‍රියා කරනවා. බිත්තරේ ෂෙල් එක නැත්තම් කවචේ කටුව කියලාත් අපි හදුවා. කවච පටලේ නැත්තම් සෙල් මෙම්බ්‍රේන්ස් එක. අපි බලමු කවච පටලය. රයිට්. කෝ කවච පටලේ මේ තියෙන කවච පටලේ. මේ තියෙන කවච පටලේ පුතේ මේ. රයිට්. මේ කවච පටලේ මං අංක 3 කියලා නම් කරන්න පුතේ මේ තියෙන ඇතුලේ තියෙන කවච පටලේ මේ ඩොට් එකකින් මං දාලා තියෙන්නේ. කවච පටලේ පුතේ. මේ වටේටම යන්නේ කවච පටලේ පුතේ මේ බලන්න. මේ ලයින් එකක් යන්නේ පුතේ මේ කළු පාටින් කවච පටලේ මේ. මේ ලයින් එකක් යන්නේ පුතේ මේ වන් ඩොට් ටීප් කීපයක් තියෙනම් පුතේ මේ තියෙන කවච පටලේ පුතේ මේ. මේ යන්නේ කවච පටලේ පුතේ ඇතුළ නෙවෙයි මේ කවච පටලේ මේ කළු පාටට පටලයක් යන්නේ පුතේ. මම ওই ඩොට්ස් තියලා තියෙන්නේ පුතේ කවච පටලේ. කවච පටලේ පුතේ අංක 3 විදිහට නම් කරලා තියෙන්නේ. කවුද පුතේ සෙල් මෙම්බ්‍රන්ස්. සෙල් මෙම්බ්‍රන්ස්. කවච පටලේ පුතේ. කවච පටලේ එයා පුතේ බිත්තර කවචයට ඇතුළතින් බාහිර හා අභ්‍යන්තර පටලේ යනුවෙන් පටල දෙකක් තියෙනවා යාගේ. බිත්තර කවචයට ඇතුළතින් පුතේ බාහිර සහ අභ්‍යන්තර කවච පටලේ යනුවෙන් පටල දෙකක් තියෙනවා පුතේ. පොඩ්ඩක් බලමු අපි මේ බලන්න. රයිට්. මේ කවච පටලයේ බලන්නකෝ. මේ කවච පටලේ බාහිර සහ අභ්‍යන්තර වශයෙන් පටල දෙකක් තියෙනවලු පුතේ යාගේ. බාහිර සහ අභ්‍යන්තර වශයෙන් පටල දෙකක් තියෙනවා ඒ කවච පටලේ. බිත්තර කවචයට ඇතුළතින් බාහිර සහ අභ්‍යන්තර කවච පටලේ යනුවෙන් පටල දෙකක් තියෙනවා පුතේ. හරිද? මොට කෙළවරේදී කවච පටල කවචයෙන් ඈත්වීමෙන් වාත අවකාශයේ නිර්මාණය වන අතර මෙම පටලය මගින් බිත්තරය තුළට ශුද්‍ර ජීවීන් ඇතුළු වීම වළක්වාලනවා පුතේ. මොට කෙළවරේදී කවච පටල කවචයෙන් ඈත්වීමෙන් වාත අවකාශයේ නිර්මාණය වෙනවලු. ඒ වගේම මේ පටලය මගින් පුතේ
බිත්තරය තුලට කවුද ශුද්‍ර ජීවීන් ඇතුළු වීම වළකනවලු. මොට කෙළවරේදී කවච පටලයෙන් ඈත් වෙලා වාත අවකාශයේ නිර්මාණය වෙනවලු පුතේ. right මේ බලන්න වාත අවකාශයේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ මොට කෙළවරේදී. මේ තියෙන්නේ පුතේ මේ මොට කෙළවර මේ බලන්න මොට කෙළවරේදී කවචයෙන් ඈත් වෙලා මේ වාත අවකාශයේ නිර්මාණය වෙලා තියෙන්නේ පුතේ. මේ බලන්න මොට කෙළවර බිත්තරේ මොට කෙළවර බලන්නකෝ. මේ මොට කෙළවරේදී මේ බලන්න මේ කවචයෙන් ඈත් වෙලා මේ මොට කෙළවර මේ අනිත් තැන් වලදී කවචයට ලං වෙලානේ තියෙන්නේ. මේ බලන්නකෝ අනිත් තැන් වලට කවචයට ලං වෙලානේ තියෙන්නේ. මේ මොට කෙළවරේදී බලන්නකෝ මේ කවචයෙන් ඈත් වෙලානේ නේ. කවචයෙන් ඈත් වෙලා මොකද්ද නිර්මාණය වෙලා තියෙන්නේ? එයා සෙල් එක නැත්තම් මේ වාත අවකාශය. මේ තියෙන වාත අවකාශය නිර්මාණය කරලා තියෙනවා. පැහැදිලි? හරි. මොට කෙළවරේදී කවච පටලයෙන් ඈත් වීමෙන් මොකද්ද නිර්මාණය වෙලා තියෙන්නේ? වාත අවකාශය. වාත අවකාශය නිර්මාණය වෙලා තියෙනවා. වාත අවකාශය නිර්මාණය වෙලා තියෙනවා. මේ කවච පටලය මගින් පුතේ බිත්තරේ තුලට ශුද්‍ර ජීවීන් ඇතුළු වීම වළක්වනවා. මොකද්ද පුතේ? කවච පටලය මගින් බිත්තරය තුලට කවුද ශුද්‍ර ජීවීන් ඇතුළු වීම වළක්වයි. කවච පටලය මගින් පුතේ බිත්තරය තුලට මොකද කරන්නේ? ශුද්‍ර ජීවීන් ඇතුළු වීම වළක්වනවා. right වාත අවකාශයේ එයා ෂෙල් එක පොඩ්ඩක් බලලිමු නේද? මේ තියෙන්නේ right මේ තියෙන්නේ වාත අවකාශයේ. මම මේ ඩොට් ටිකක් ඇඳලා තියෙන්නේ මේ ඩොට් ගොඩක් ඇඳලා තියෙන්නේ වාත අවකාශය තුල. බලමු මොකක්ද එයාගේ වැදගත්කම කියලා. වාත අවකාශය. හරි. හැබැයි බලන්නකො නැවුම් බිත්තරයට වාත අවකාශයේ දැකිය නොහැකි තරම් වන අතර ගබඩා කර තැබීමේදී ජලය සහ වාතය ඉවත් වීම නිසා කාලයත් සමග වාත අවකාශයේ ප්‍රමාණයෙන් විශාල වෙනවලු පුතේ. පුතේ අලුත් බිත්තරවල ෆ්‍රෙෂ් එග්ස් වල නැවුම් බිත්තරයට වාත අවකාශයේ දැකිය නොහැකි තරම් වනවා පුතේ. හරි. හැබැයි ගබඩා කරලා තියෙනකොට ජලය සහ වාතය ඉවත් වීම නිසා පුතේ ජලය සහ වාතය ඉවත් වීම නිසා කාලයත් සමග මොකද වෙන්නේ? මේ වාත අවකාශයේ ප්‍රමාණය විශාල වෙනවා. right මේ බිත්තරේ මොට කෙළවරේ කවච පටලයේ ඈත් වීමෙන් නිර්මාණය වී ඇත. කොහොමද පුතේ නිර්මාණය වෙලා තියෙන්නේ? කොහෙද? බිත්තරේ මොට කෙළවරේ කවුද? මේ කවච පටල ඈත් වීමෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ මේ වාත අවකාශය. වායු හුවමාරුවට මෙන්ම බිත්තරය සිසිල්ව තබා ගැනීමටත් පුතේ වාත අවකාශයේ වැදගත් වෙනවා. මොනවටද පුතේ? වායු හුවමාරුවට ඒ වගේම පුතේ මොනවටද? බිත්තරය සිසිල්ව තබා ගැනීමට. බිත්තරය සිසිල්ව තබා ගැනීමට පුතේ වැදගත් වෙනවා. වායු හුවමාරුවට වගේම පුතේ බිත්තරය සිසිල්ව තබා ගැනීමටත් මේ වාත අවකාශ පුතේ වැදගත් වෙනවා. අපි යමු සුදු මදයට නැත්තම් ඇල්බියුමිනය එග් වයිට් ඇල්බියුමන් එක. ඇල්බියුමිනේ බලලෙමු පුතේ පොඩ්ඩක් රූපේ. මේ කෝ පුතේ මෙන්න පුතේ බිත්තර සුදු මදේ.
ඝන බිත්තර සුදු මදයක් තියෙනවා පුතේ මේ බලන්න මේ ඝන බිත්තර සුදු මදයක් තියෙනවා මේ ඝන බිත්තර සුදු මදයක් තියෙනවා right මේ තියෙන සුදු මදය මේ බාහිර තුනී ඇල්බියුමිනයකුත් තියෙනවා මේ බාහිර තුනී ඇල්බියුමිනය පුතේ මේ අභ්‍යන්තර තුනී ඇල්බියුමිනය මේ තියෙන බාහිර තුනී ඇල්බියුමිනය මේ තියෙන පුතේ ඊට පස්සේ මේ වටේටම සුදු පාටට තියෙන ඝන බිත්තර සුදු මදය thick ඇල්බියුමින් එක බිත්තර සුදු මදය බිත්තර සුදු මදය සුදු මදේ ඇල්බියුමිනි එග් වයිට් එක right ඇල්බියුමන් පුතේ බිත්තරය තුල සුදු මදේ ප්‍රධාන වශයෙන් තුනී සහ ඝන ඇල්බියුමින් වශයෙන් පවතිනවා පුතේ කහ මදේ දෙපස පවතින හරි චලශාවෙහිවත් දිම්බ රජ්ජුව ලෙස හැඳින්වෙන්නේ ඝන ඇල්බියුමිනින් සෑදිච්ච ව්‍යුහයක් පුතේ මේ ඇල්බියුමිනේ මත නිදහසේ දෝලණය වන කහ මදේ පුතේ චලශාව මගින් බිත්තරය මධ්‍යයේ තබා ගැනීම නිසා කහ මදයට හානි සිදුවීම වළකිනවා කහ මදයට හානි සිදුවීම වළකිනවා කහ මදයේ වටා තුනී ඇල්බියුමින් ස්තරයක්ද එම ස්තරේ වටා ඝන ඇල්බියුමිනයද පවතිනවා පුතේ එහෙනම් බලන්න සුදු මදේ නැත්තං ඇල්බියුමිනය එක් වයිට් එක නැත්තං ඇල්බියුමන් එක පුතේ බිත්තරය තුළ සුදු මදේ ප්‍රධාන වශයෙන් තුනී සහ ඝන ඇල්බියුමින් විදියට තියෙනවා පුතේ ප්‍රධාන වශයෙන් කොහොමද තියෙන්නේ තුනී ඇල්බියුමින් ඒ වගේම ඝන ඇල්බියුමින් තුනී ඇල්බියුමින් සහ ඝන ඇල්බියුමින් විදියට තියෙනවා පුතේ කහ මදයේ දෙපස පවතින චලශාව හෙවත් ඩිම්බ රජ්ජුව විදියට හඳුන්වන්නේ පුතේ මේ ඝන ඇල්බියුමිනින් හැදිච්ච ව්‍යුහයක් ඒ වගේම ඇල්බියුමිනය මත නිදහසේ තමයි පුතේ මේ දෝලණය වෙන්නේ කහ මදය මේ ඇල්බියුමිනේ මත නිදහසේ දෝලණය වන කහ මදේ පුතේ කවුරු මගෙන්ද චලශාව මගින් තමයි බිත්තරේ මධ්‍යයට වෙන්නට පවත්ව ගන්න මධ්‍යයේ තබා ගන්නවා පුතේ බිත්තරේ මේ බිත්තරේ මධ්‍යයේ කහ මදේ පවත්ව ගන්නවා මේ ඇල්බියුමිනේ මත නිදහසේ දෝලණය වන කහ මදේ පුතේ චලශාව මගින් තමයි බිත්තරේ මැදට වෙන්න තියාගන්නේ ඒක නිසා පුතේ කහ මදේට හානි වීම වළකිනවා කහ මදේට හානි වීම වළකිනවා පුතේ මේ කහ මදේ වටා තුනී ඇල්බියුමින් ස්තරයකුත් එම ස්තරේ වටා ඝන ඇල්බියුමිනයකුත් පවතිනවා පුතේ හොඳයි පුතේ අපි විශේෂයෙන්ම දූල පුතාලත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ 12 වෙනි ශ්‍රේණියට අදාළ 8 වන පාඩමයි පුතේ 8 වන පාඩමේ අවසන් කොටස බිත්තර ආශ්‍රිත නිෂ්පාදනයේ නව ප්‍රවණතා මේ බිත්තර සම්බන්ධන දුවේ පුතේ විශේෂයෙන්ම කතා කරමින් ඉන්නේ අපි බලාපොරොත්තු වෙනවා දුවල පුතාලත් එක්ක ඊළඟ කොටසින් මේ බිත්තර ආශ්‍රිතව නව ප්‍රවණතා කියන කොටසට අදාළව ඉතිරි කොටස් ටික සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දුවේ පුතේ මේ බිත්තර සම්බන්ධයෙන් කතා කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ කොටසෙන් අපි